දැන් මම උගන්වන මෝඩ් එක තමයි ඔයගලන්ට මගේ ස්ක්‍රීන් එක තමයි මම ෂෙයා කරලා තියෙන්නේ. මාව ඔයගලන්ට ඔයගලන්ගේ රූප තලය තුල දකින්න හම් වෙන්නේ නැහැ. ස්ක්‍රීන් එක ෂෙයා කිරීම තුලින් මම හිතනවා ඔයගලන්ට මේ වඩාත් පැහැදිලිව පුංචි ෆෝන් එකකින් බැලුවත් පාඩම හොඳාකාරව දකින්න පුළුවන් වෙයි කියලා. එතකොට අපි එලිම මේකේ පාඩමට ගියොත් මැනේජ්මන්ට් එකවුන්ටින් වල පළවෙනි ඒකකයේ තියෙන මාතෘකාවක් තමයි තීරණ ගැනීම කියලා කියන්නේ. මම ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මම පෙන්වන්නම් ඔයගලන්ගේ ස්ටඩි පැක් එකේ මේ මාතෘකාව තිබෙන තැන පිළිබඳව. එතකොට පොඩි අදහසක් ඔයගලන්ට ගන්න පුළුවන් අපි මේ කරන්න යන්නේ මොකක්ද කියලා. මේ තියෙන ඔයගලන්ගේ ස්ටඩි පැක් එකේ මම මේක ෆෝන් එකකින් ගත්ත එකක්. ඔයගලඟ තියෙනවා මේ පිටුව බලන්න පුළුවන්. ඒකේ ප්‍රධාන මාතෘකාවල මේ තියෙන පළවෙනි මාතෘකාව. ඒ පළවෙනි මාතෘකාවේ තිබෙනවා මෙන්න මෙතන අවදානම සහ අවිනිශ්චිතතාවය. යටතේ තීරණ ගැනීමේ විවිධ ක්‍රම තක්සේරු කිරීම. මෙන්න මේ කොටස තමයි අද මම ආරම්භ කරන්න යන්නේ. අවදානම සහ අවිනිශ්චිතතාවයන් යටතේ තීරණ ගැනීමේ විවිධ ක්‍රම තක්සේරු කිරීම. එතකොට මේක ඊළඟට ඩීටේල් කරලා තියෙනවා ඊළඟ පිටුවේ මේ තියෙන අදාළ ඒකකය පළමුවන ඒකකයේ මෙන්න මේ අවස්ථා තුන තමයි මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ තීරණ ගැනීම සම්බන්ධයෙන් වන ශිල්පීය ක්‍රම කිහිපයක් පිළිබඳව. දැන් තීරණ ගැනීම කිව්වහම මොකද්ද තීරණ ගැනීම කියන්නේ? දැන් අපේ වෘත්තිය කළමනාකරණ වෘත්තියට තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. එය සමහරලාට අපේ ෆීල්ඩ් එකේ accounting වෙන්නත් පුළුවන්. as an accountant or as a management. ඒ කියන්නේ මැනේජර් කෙනෙක් විදිහට මැනේජ්මන්ට් ෆීල්ඩ් එකට යන්නත් පුළුවන්. නැත්නම් accounting ෆීල්ඩ් එකට accountant කෙනෙක් විදිහට යන්නත් පුළුවන්. ඒ මොන අවස්ථාවෙන් ගියත් අපිට මෙන්න මේ තීරණ ගැනීම කියන අවස්ථාවට එන්න වෙනවා. හරි. විවිධ අවස්ථාවලදී අපිට ඔප්ෂන්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. අපේ ගණන් වල එන්නේ මේ වගේ දේවල්. ඔප්ෂන්ස් කිහිපයක් එන්න පුළුවන්. විකල්ප තීරණ අවස්ථා alternatives. එතකොට මේ alternatives වලින් මොකද්ද හොඳම alternative එක? What is the best option? What is the best alternative? කියන එක සොයාගන්න වෙනවා. අන්න ඒ වගේ තීරණ ගැනීම අවස්ථාවලදී සාකච්ඡා කරන නැත්නම් අනුගමනය වෙන තීරණ ශිල්පීය ක්‍රම කිහිපයක් පිළිබඳව මෙතනදී කතා කරනවා. මේ මුලින්ම ලකුණු කරලා තියෙන්නේ 1.1 ඒකජ ප්‍රකමන කියන ශිල්පීය ක්‍රමය. ඊට පස්සේ වෙනම අපි කතා කරනවා අවදානම ඒ කියන්නේ risk uncertainty අවිනිශ්චිතතාවය යටතේ තීරණ ගැනීම පිළිබඳව. එතනින් අධ්‍යයනය කරන එක ශිල්පීය ක්‍රමයක් තමයි අපේක්ෂිතාගය. වෙනම තියෙන තීරණ රුක් සටහන් ආදී වශයෙන් මේක ව්‍යාප්ත වෙලා යනවා. ඒතර ඒක තමයි සිලබස් එකේ අපි කතා කරන ස්ථානය වෙන්නේ. ඒතර අපි දැනගන්න වෙනවා අපි සිලබස් එකේ මොකද්ද කරන දේ වෙන්නේ කියලා. ඒතර ප්‍රධාන මාතෘකා දෙකක් මෙතනදී කතා කරනවා. ඒක තමයි එකක් ඒකජ ප්‍රකමන කියන මාතෘකාව. අනික තමයි අවදානම සහ අවිනිශ්චිතතාවය යටතේ තීරණ ගැනීම. ඒ තීරණ ගැනීම තමයි ඊළඟ පේලියෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි මම ඔයගලන්ට මුලින්ම ෂෙයා කළේ මම ලබා දෙන ටියුට් එක. මේක ටියුට් එකක් කිව්වත් ඔයගලන්ට පන්තිය පටන් ගන්න කලින් ඔයගලන්ට මේක දුන්නේ නැහැ. ඒක තමයි මේක තුල ලොකු සටහනක් නැහැ. ගණන් කීපයක් තියෙන. ඒ ගණන් ටික අපිට මේ ඔයගලන්ට වීඩියෝ එක පෝස්ට් කරලා ඒ වෙලාවේදී මේක පොතේ ලියා ගන්න පුළුවන්. ඒ නිසා මේක මුලින්ම ෂෙයා වුනේ නැහැ කියන එක කොහෙත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? මොකද මේ සටහන් ටික අපි කොහොමද පොතේ ලියා ගන්න ඕනේ. මේ අවස්ථා දෙකක් අපි ඉගෙන ගන්නවා. ඒකජ ප්‍රකමන ආකෘතියක් ඇසුරෙන් තීරණ ගැනීමත්
අවිනිශ්චිත තත්ත්වයන් යටතේ තීරණ ගැනීමත් කියන එක. ඒතකොට ඒකෙන් අපි කෙලින්ම පළවෙනි මාතෘකාවට එනවා ඉක්මනටම ඒකජ ප්‍රකමන ආකෘතියක් ඇසුරෙන් තීරණ ගැනීම. ඒතකොට ඒක පොතේ මාතෘකාව ඔයගොල්ලෝ අහම්බෙන් හොයාගත්ත කොලේ ඒ මාතෘකාව ලියා ගන්න ඕනේ අංක 1 ඒකජ ප්‍රකමන ආකෘතියක් ඇසුරෙන් තීරණ ගැනීම. using a linear programming කියන එක. Using a linear programming model. ඒකජ ප්‍රකමන. ඒ වචනවලත් තේරුම පොඩ්ඩක් බැලුවොත් ප්‍රකමන කියලා කියන්නේ සිංහලෙන් ප්‍රකමන කියලා කියන ප්‍රෝග්‍රෑමින් කියන එක. හරි. වැඩසටහනක් කියන එක. ඒකජ කියලා කියන එකට තව වචනයක් පාවිච්චි වෙනවා. මේ ඒකජ කියන එකට රේඛීය කියන වචනේ. රේඛීය. linear programming කියලා කියනවා රේඛීය තමයි අපිට කෙලින්ම එන අර්ථයේ සිංහල අර්ථය. ඒක තමයි ඒකජ කියලා කියන්නේ. එතන මුලින්ම දැනගන්න ඕනේ ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය. එන මාතෘකාවල වන ඒකජ ප්‍රකමන ආකෘතික ඇසුරෙන් තීරණ ගැනීම ඒකේ අනුමාතෘකාවල් ලියා ගන්න. අනුමාතෘකා දෙකයි එතනින් පස්සේ කෙලින්ම අපි ගණන් වලට තමයි එන්නේ. ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය. ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය. මම ඒක මෙතනම ලියන්නම්. හරි. ඔයගොල්ලෝ සටහන දාගන්න. ඒතර ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි පටන් ගත්තොත් ඔයගොල්ලෝ දන්න තැනකින් අපි ගම්මකෝ ඔයගොල්ලන් ඉගෙන ගත්ත ඉකොනොමික්ස්. ඒතර ආර්ථික විද්‍යාව කියන විෂය බොහොම සරලව පැහැදිලි කළොත් හරි. ආර්ථික විද්‍යාව කියන විෂය බොහොම සරලව පැහැදිලි කළොත් කොහොමද ආර්ථික විද්‍යාව කියන එක පැහැදිලි කරන්න පුළුවන්? ඇයි මේ විෂයන් අපිට හමු වෙන්නේ? ඇයි accounting හමු වෙන්නේ? ඇයි අපි මේ management accounting ඉගෙන ගන්න? ඇයි අපි management නිකම්ම අපි කියන කළමනාකරණය අපි ඉගෙන ගත්තේ ඇයි? ඇයි අපි auditing වලට යන්නේ? එතකොට ඉකෝන් කියලා කියන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ සීමිත සම්පත්. මේ ලෝකේ හැම කටයුත්තකටම තියෙන සීමිත සම්පත්. හුස්ම ගන්නකොට නම් ඔක්සිජන් අසීමිතයි කියලා දැනෙනවා. ඒක නිසා ඒකට අපිට මිලක් නැහැ. නේ? ඒකට මිලක් නැහැ. හැබැයි කොවිඩ් හැදිලා ඔක්සිජන් දෙනකොට ඒකට අසීමිත මිලක් තියෙනවා. නේ? හොස්පිටල් එකට ගිහිල්ලා නතර වෙනකොට එක්කෝ හොටෙල් වලින් කරන තැනක ගිහිල්ලා නතර වෙනකොට අහන්න ඕන පළවෙනිම ප්‍රශ්නේ තමයි අවශ්‍ය වෙලාවට සපයා ගන්න ඔක්සිජන් එතන තියෙනවද කියන්නේ. නේද? කොවිඩ් රෝගියෙක් උස්සන්න වෙච්ච ගමන් රෝගිය උස්සන්න ඕන ගමන්ම ඔක්සිජන් අවශ්‍ය වෙනවා. අපිට දැනට හුස්ම ගන්නකොට ඔක්සිජන් වල මිලක් නැති වුණාට ඔක්සිජන් දෙන්න අවශ්‍ය වුණාම රෝගියෙකුට ඒකට මිලක් නියම වෙනවා. දැන් අවුරුදු 3කට කලින් නම් හොස්පිටල් වල ඒකටත් මිලක් නැහැ. එන වටිනාකම දැන් සල්ලි ගන්නවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. රජයේ රෝහලක සල්ලි ගන්නවා කියන එකයි වටිනාකම කියන්නේ දෙකක් නේ. වැලියු එක නේ වැලියු එක. එතකොට ඉකෝන් කියන එකේදී විස්තර වෙන්නේ මොන වගේ දෙයක්ද? අපිට තියෙන සීමිත සම්පත්. ඒ සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ඕනේ. එන අපිට තියෙන මේ සීමිත සම්පත් තමයි අපි කළමනාකරණය කරන්න ඕනේ. එතකොට තමයි ඒකට රුපියල් 7 වටිනාකම් වෙන්නේ. ඩොලර් හරි පවුම් හරි වටිනාකම් වෙන්නේ. නේ? එතකොට ඒ වටිනාකම් හරියට කළමනාකරණය කරන්න ගියාම තමයි ලාභ අලාභ කියන පැත්තට එන්නේ. එතකොට accounting වලට එන්න වෙනවා. හරි. එතනදී වෙනමම පිරිවැය පිළිබඳව හිතන්න වෙනවා. එතකොට තමයි management accounting කියන එක අවශ්‍ය වෙන්නේ. නේද? ඔය ආදී වශයෙන් දිගටම ඇදිලා යන්න පුළුවන්. හරි. වැඩට ගන්න මිනිස්සු හිඟ වෙනවා. ඔන්න එතකොට මානව සම්පත් කළමනාකරණය කරන්නත් ඕනේ. human resource management. මානව සම්පත සීමිත නිසා තමයි ඒකටත් මිලක් නියම වෙන්නේ. නේද? අතීතයේදී මිල නියම නොවුණු මානව සම්පත් කොච්චර තිබුණාද? කුඹුරක වැඩ කරන්න ගියාම ඒ කාලෙදී
අත්තම් ක්‍රමයට එහෙන් මෙහෙට මෙහෙන් මෙහෙට අද එහෙම නෙමෙයි ඒවටත් මිලක් නේද භූතය සුනාමිය ආදී වශයෙන් යන්ත්‍ර සූත්‍ර හැදිලා තියෙනෙත් එහෙමයි. ඒතර ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය කියන්නේ මෙන්න මේ සීමිත සම්පත් තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් ස්වභාවයේ එක පැත්තක් තමයි මම මේකට සටහනක් දෙන්නම්. අපි ළඟ තියෙන මොනවද? සීමිත සම්පත්. ඒතර මේ සීමිත සම්පත් හැකි උපරිමයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. සීමිත සම්පත් හැකි උපරිමයෙන් ප්‍රයෝජනට අරගෙන අපි යම්කිසි අරමුණක් කරා යනවා. අරමුණක්. ඒ අරමුණේ පැතිකඩ දෙකක් එන්න පුළුවන්. එකක් තමයි ආදායම හෝ ලාභයේ පැත්තෙන් ගත්තොත් ඒක උපරිම කිරීමකට යටත් කරනවා. අපි ආදායම හෝ ලාභයේ පැත්තෙන් නම් හිතන්නේ ඒක උපරිම කිරීමකට යනවා. පිරිවැය පැත්තෙන් අපි හිතනවා නම් ඒක අවම කිරීමකට යනවා. එහෙනම් අරමුණ දෙආකාරයයි. දෙකම අපිට එක වෙලාවෙ ඉෂ්ට කරගන්න බෑ. අපි යන්න ඕනේ එක පැත්තකට. එක්කෝ ඒක ආදායම හෝ ලාභයේ උපරිම කිරීමක්, එක්කෝ පිරිවැය අවම කිරීමක්. මෙන්න මෙවැනි ගැටලුවක් තමයි ඒකජ ප්‍රකමන ගැටලුවකදී නැත්නම් ඒකජ ප්‍රකමන ශිල්පීය ක්‍රමයේ පාවිච්චි කරලා විසඳන්න. හරි? සීමිත සම්පත් හැකි උපරිමයෙන් ප්‍රයෝජනට ගනිමින් කිසියම් අරමුණක් එය ආකාර දෙකයි ඉෂ්ට කර ගැනීමේදී ඒකජ ප්‍රකමන ශිල්පීය ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන්. හරි? එහෙනම් අපි මාතෘකාව ලිව්වේ ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය. මේක අතිශයින් වැදගත්. ස්වභාවය අඳුරගත්තොත් තමයි අපිට ගැටලුවක් විසඳන්න පුළුවන් වෙන්නේ. හරි? එහෙනම් අපිට සටහනක් ලියන්න පුළුවන් ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය. සටහන ලියන්න. ලබා දී ඇති සීමිත සම්පත් ලබා දී ඇති සීමිත සම්පත් භාවිතා කරමින් ලබා දී ඇති සීමිත සම්පත් භාවිතා කරමින් ආදායම එළීරක් දාමුකෝ ලාභය උපරිම කිරීම හෝ කියන එක අන්ඩර්ලයින් කරන්න දෙකෙන් එකක් නිසා හෝ පිරිවැය අවම කිරීම යන අරමුණ සහිත වන ගැටලුවක් ඒකජ ප්‍රකමන ශිල්පීය ක්‍රමයේ භාවිතයෙන් විසඳිය හැක. ඒකජ ප්‍රකමන ශිල්පීය ක්‍රමයේ භාවිතයෙන් විසඳිය හැක. ඔගොල්ලෝ ප්‍රධාන වචන දෙකක් මෙතන තියෙනවා. ඒක අන්ඩර්ලයින් කරන්න. පළවෙනි එක තමයි සීමිත කියන වචනේ. සීමිත සම්පත් කියලාම ගත්තොත් කමක් නැහැ. ඊට පස්සේ වෙනම තව වචන ලියුව අරමුණ කියලා. ඒකටම ඊළඟ තරුවක් දාලා ලියන්න. පොඩි තරුවක්. තරුව කියන්නේ වැදගත් කියන එක නෙමෙයි මේ මම ඔග කළාට සටහනක් දෙන්නේ පොයින්ට් ෆෝම් එකේ. ඒකයි හරි කෙටි සටහන. මොකද මේකකදී කවදාවත් තියරි විමසන්නේ නැහැ. ගාන තමයි අහන්නේ. තියරි අහන්නේ නැහැ. මේ සිද්ධාන්ත ඇසීමේ තේරුමක් නැහැ. හරි එහෙනම් පුංචි දරුවක් දාලා ලියන්න. එතකොට මේවැනි ගානක් විසඳන්න යනකොට ඊට කලින් අපිට පුළුවන් මේකට අපිට දන්න උදාහරණයක් ලියන්න උදා. මොකද මේකට ලියන්න පුළුවන් උදාහරණ. සීමිත සම්පත් පාවිච්චි කරලා අපි දැන් තරුවක් දාලා ලියන්න ගියේ ප්‍රශ්නයක් නැහැ. තරුව දාලා උදාහරණ කියලා ලියන්න පුළුවන්. උදාහරණ. මොනවද අපි දකින උදාහරණ? එකක් කියන්නේ. හෙට අනිද්දා මුදා වෙන තත්ත්වයක් තමයි විභාගයට පැය 3යි. ඕගලන්ට නම් 3යි විනාඩි 15ක් දෙනවා. ඒ විභාගෙට දීලා තියෙන පැය 3 කියන සීමිත කාලය තුලදී ඒක අසීමිත නෑනේ. ඕන තරම් වෙලා අරගෙන ලියන්න බෑනේ. පැය 3 කියන සීමිත කාලය තුලදී මොකද කරන්න ඕනේ? උපරිම
ලකුණු ප්‍රමාණයක් නේ උපරිම ලකුණු ප්‍රමාණයක් ගැනීමේ අරමුණෙන් තමයි විභාගයට ලියන්නේ. ඔන්න ඒකජ ප්‍රකමන ගැටලුවක ස්වභාවය. සීමිත සම්පත් කාලය අරමුණ තමයි උපරිම ලකුණක් හිමි කර ගැනීම. හරි ක්‍රිකට් තරගයක් හිතුවොත් 2020 මැච් එක මුලින්ම පන්දුවට පහර දෙන කණ්ඩායමට සීමිත සම්පත් දීලා තියෙනවා. මොනවා සීමිත සම්පත්? 20 overs නේ 10 wickets 10 දෙනානේ out වෙන 11 දිනේ සෙල්ලම් කරනවා wickets 10යි. නැත්නම් අපි 11 players කියලාම හිතන්න පුළුවන් 11 players wickets 10යි නේ 10 overs එක්කෙනෙකුට දාන්න පුළුවන් over 4යි හෝ 5යි නේද? හරි 4යි නේ over 4යි. පන්දු යවන 5 දෙනෙක් අරගෙන. එතකොට ඒ වගේ ඒවා තමයි limited නේ සීමිත සම්පත්. හැකි උපරිම ලකුණු ප්‍රමාණය රැස් කරගන්න ඕනේ ඕවර් 20 තුල විකට් 10 ආරක්ෂා කරගන්න. ඒතකොට ඒව තමයි උදාහරණ විදියට ලියන්න පුළුවන්. එහෙනම් උදාහරණ පළවෙනි එක විභාගයක පැය 3 යන සීමිත කාලය තුලදී විභාගයක පැය 3 යන සීමිත කාලය තුලදී උපරිම ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම. උපරිම ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම. උපරිම ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම. දෙවෙනි එක ක්‍රිකට් එක නිකන් අදහසක් ගන්න අපි තියාගමුකෝ. දෙවෙනි එක අපිට හිතන්න පුළුවන් සීමිත අමුද්‍රව්‍ය දීලා තියෙනවා. සීමිත මිනිස් ශ්‍රමය නේ සීමිත යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් මොකද්ද? ලාභයේ උපරිම වන පරිදි නිෂ්පාදන කටයුතු සිදු කිරීම. එන අංක දෙක ලියන්න පුළුවන්. සීමිතව සපයා ඇති අමුද්‍රව්‍ය සීමිතව සපයා ඇති අමුද්‍රව්‍ය කමා යන්ත්‍ර කමා ශ්‍රමය භාවිතා කරමින් උපරිම ලාභයක් ලැබෙන පරිදි උපරිම ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම. උපරිම ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම. හරි. ඒකට උදාහරණ ඩීටේල් ගැටලුවක් පහළ තියෙනවා. ඒක මම ඔයගලන්ට පසුව ලියා ගන්න දෙන්නම්. ඒක තමයි උදාහරණ වෙන්නේ. ඊළඟ රුලෙන් අපිට පුළුවන් පොඩි තරුවක් දාලා ලියන්න. ඒ දේ තමයි දැන් අපි ගැටලුවක් හඳුනාගත්තට පස්සේ ඒක විසඳන්න යද්දී අපිට අවශ්‍ය වෙනවා ඒක සඳහා ආකෘතියක් පිළියෙල කරන්න. ඒ කියන්නේ මොඩල් එකක් හදාගන්න. ඒකට තමයි ඒකජ ප්‍රකමන ආකෘතියක් කියලා කියන්නේ. දැන් ප්‍රායෝගිකව එහෙම දේවල් අපි කරන්නේ. නිකන් ගුණාත්මකවත් හිතන්නකෝ දැන් කාගේ හරි යාළුවෙකුට ප්‍රශ්නයක් කළා ඔයාගෙන් උපදෙස් ගන්නවා. ඔයා තමයි විශේෂඥ. ඕන කෙනෙකුට උපදෙස් දෙනවා. ඔයා හම්බෙන්න ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම දෙයක් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිව්වහම ඔයා මොකද කරන්නේ? ඔයා ඒක මොඩල් කරනවා. මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා එක්කෝ අතීත අත්දැකීමක් මේ හා සමාන තියෙන එකකට මේක ගලප ගන්නවා. මේක ගලප ගන්නවා. නිකන් ඔයගොල්ලන්ගේ අත් දෙක නිදාස්ව තියෙනවා නම් ගන්නකෝ වම් අත අතට වම් අත අතට ගන්න දෙයක් නැහැ. වම් අත අතේ තමයි කොහොමද තියෙන්නේ. වම් අත ගන්නකෝ. ඒතර ඒකේ ඇඟිලි 5යි. දකුණු අතත් ගන්න. ඒකෙත් ඇඟිලි 5යි. ඔය ඇඟිලි 5ට ඊළඟ ඇඟිලි 5 ගලප ගන්නවා අපි. වම් අතේ මාපට ඇඟිල්ලට දකුණු අතේ මාපට ඇඟිල්ල තියන්න පුළුවන්. අන්න එහෙම අපිට නිකන් ගලපය ගැනීමක් කරන්න පුළුවන්. එතකොට අපි ඒ ඇඟිලි 5ට ඇඟිලි 5 හරියට ගැලපෙනවා. දැන් අපි එක ඇඟිල්ලක් නමාගෙන ගලප ගන්න ගියොත් 5ට 4යි. එතකොට නිකන් ගැලපෙන්නේ නැහැ. ටිකක් ගැලපුණා ටිකක් ගැලපෙන්නේ නැහැ. නේ? එහෙම දෙයක් වෙනවා.
දැන් වෛද්‍යවරයෙක් හම් වෙන්න ගිහිල්ලා අපි අපේ රෝගය කියනකොට එයා ඒක අලුත්ම රෝගියෙක් විදිහට හිතන්නේ නැහැ. එයා මොකද කරන්නේ? එයා ඉගෙනගත්ත දෙයට මේක ගලපනවා. මේ වගේ කෙනෙක් මට ගිය සතියේත් හම්බුණා. මේ ඉස්සෙල්ලත් ආවේ මේ වගේ කෙනෙක්මනේ. මේ රෝගෙමනේ. නේද? කියලා එයා ඒක මොඩල් කරනවා. ඒක ගලප ගන්නවා. ලෝය කෙනෙක් ළඟට ගිහිල්ලා අපේ නීති ප්‍රශ්නය කියනකොට එයා ඒක ගලප ගන්නවා. එයාගේ නීති පොතේ තියෙන උදාහරණත් එක්ක. නේද? ඒ නීතියේ තියෙන කරුණුත් එක්ක එයා ඒක ගලප ගන්නවා. ඒක තමයි මොඩල් කරනවා කියලා කියන්නේ. ඒක අපි ඕන තැනකදී කරන දෙයක්. හරි? ඒ නිසා මෙතනදිත් කරන්නේ මෙන්න මේ ඒකජ ප්‍රකමන ආකෘතියක් කියලා දෙයක් අපි නිර්මාණය කරනවා. එහෙනම් ඊළඟ තරුව දාලා අපි ලියන්නේ ඒක. ලියන්න ඒකජ ප්‍රකමන ගැටලුවක් විසඳීම සඳහා ඒකජ ප්‍රකමන ගැටලුවක් විසඳීම සඳහා එම ගැටලුව තුල වන තොරතුරු එම ගැටලුව තුල ඇති තොරතුරු යන්න ආකෘතිකරණය මොඩලින් ඔය මොඩලින් කරනවා කියන්නේ තෝක තමයි නේද? ඇඳුම් විලාසිතාවක් සජීවී පුද්ගලයෙක්ගේ පිරිමියෙක් හෝ කාන්තාවකට දාලා ඒක නිරූපණය කරලා පෙන්නනවා. ඒක තමයි මොඩලින්. එතන මෙතනත් අපි මොඩලින් තමයි කරන්නේ. තොරතුරු යන්න ආකෘතිකරණය කරයි. මොඩලින් කියන එක. එය ඒකජ ප්‍රකමන ආකෘතියක් ලෙස හැඳින්වේ. එය ඒකජ ප්‍රකමන ආකෘතියක් ලෙස හැඳින්වේ. මම මේ ප්‍රවිෂ්ටය ඔයගලන්ට අරගෙන දෙනවා. හරි? ඒකට පුංචි වෙලාවක් යනවා. හරි? ප්‍රවිෂ්ටය ගන්න. ඒකජ ප්‍රකමන ආකෘතිය ලෙස හැඳින්වේ. අපේ නම් ඊළඟ මාතෘකාව වෙන්නේ මේක මේ දෙවෙනි බුලට් එකෙන් තියෙන එක තමයි ඒකජ ප්‍රකමන ආකෘතියක් යනු කියන එක. ඒක අපි මෙහෙම ලියමු. ඊළඟ මාතෘකාව තමයි ඒකජ ප්‍රකමන ආකෘතියක උපාංග. ඒකජ ප්‍රකමන ආකෘතියක උපාංග. ඒකජ ප්‍රකමන ආකෘතියක උපාංග. ඒකජ ප්‍රකමන ආකෘතියක උපාංග. components. කොටස් කියන එක උපාංග. right. එන සටහන ලියන්න ඒකජ ප්‍රකමන ආකෘතියක උපාංග වරහන් තුල ලියන්න පුළුවන් කොටස් කියලා තුනකි. උපාංග තුනකි. උපාංග තුනකි. උපාංග තුනකි. පළවෙනි එක තමයි තීරණ විචල්‍යයන්. තීරණ විචල්‍යයන්. decision variables. තීරණ විචල්‍යයන්. decision variables. මොනවාද තීරණ විචල්‍යයන් කියලා කියන්නේ? තීරණ විචල්‍යයන් කියලා කියන්නේ අදාළ ගැටලුවේදී අපි විසඳුම් වශයෙන් ගන්න ඕන උත්තර මොනවද කියන එක තමයි තීරණ විචල්‍යයන් කියලා කියන්නේ. එනම් ගැටලුවේදී විසඳුම් ලෙස ලබාගත යුතු
විසඳුම් ලෙස ලබාගත යුතු ප්‍රමාණාත්මක වරහන් තුල ලියන්න පුළුවන් සංඛ්‍යාත්මක ඉලක්කම් සංඛ්‍යාත්මක විසඳුම් වශයෙන් ලබාගත යුතු ප්‍රමාණාත්මක අගයන් මොනවාද යන්නයි. අගයන් මොනවාද යන්නයි. එතකොට ගානකදී විසඳුම් වශයෙන් ගන්න ඕනේවා අපිට හුඟක් එන්න පුළුවන්. හැබැයි අපේ සිලබස් එකේදී අපිට විසඳුම් වශයෙන් ගන්න තියෙන්නේ දෙකයි. එන විසඳුම් දෙකක් සහිත උදාහරණ තමයි ගැටලු තමයි අපිට එන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතුවොත් හිතමුකෝ මම ඊළඟට ගන්න යන්නේ මේ වගේ උදාහරණයක් තියෙනවා. අපි හිතමු වඩු කර්මාන්තශාලාවක් තියෙනවා. ඒ වඩු කර්මාන්තශාලාවේ අපිට භාවිතා කරන්න සම්පත් තියෙනවා. ලී තියෙනවා, යන්ත්‍ර සූත්‍ර තියෙනවා, මිනිස්සු ඉන්නවා, ඕක ඔක්කොම තියෙනවා. හරි? අපිට හදන්න තියෙන්නේ ගෘහ භාණ්ඩ. එතකොට පුටු තියෙනවා, මේස, අල්මාරි, ඇඳන්, කබඩ්, ඩෙස් පුටු, රාක්කා නම් මොනවා හුඟක් ගන්න පුළුවන්. හරි? එතකොට අපෙන් අහන්න පුළුවන් මේ සම්පත් යොදා ගනිමින් හදන්න ඕන පුටු ගාන කීයද, මේස ගාන කීයද, අල්මාරි ගාන කීයද, කබඩ් ගාන කීයද ආදී වශයෙන්. එතකොට තීරණ විචලයන් හුඟක් තියෙනවා. නමුත් අපේ ගණන් වල ඉන්නේ තීරණ විචලයන් දෙකයි. ඒක තමයි අපේ ලිමිට් එක. ඊට වඩා වැඩි ඒවාට අපි එන්නේ නැහැ මේ සිලබස් එකේ. හරි? ඒක නිසා මේ තීරණ විචලයන් දෙකයි නම් අපිට ඒක නම් කරගන්න පුළුවන් එකක් x අනික y කියලා. නේ? එකක් x කියලා ගන්න පුළුවන් අනික y කියලා ගන්න පුළුවන්. හරි? එහෙනම් අපි ලිව්වේ මොකද්ද? විසඳුම වශයෙන් ලබාගත් ප්‍රමාණාත්මක නැත්නම් සංඛ්‍යාත්මක අගයන් මොනවාද යන්න. හරි? ඊළඟ පෙළ ලියන්න පුංචි බුලට් එකක් දාලා තරුවක් දාලා මෙහිදී තීරණ විචල්‍යයන් දෙකක් පමණක් සහිත ගැටලු ලැබේ. තීරණ විචල්‍යයන් දෙකක් පමණක් සහිත ගැටලු ලැබේ. එම නිසා එම තීරණ විචල්‍යයන් x හා y සිම්පල් ලෙස සංකේත කරයි. එතකොට ඕක තමයි පළවෙනි දේ. අපි බලන්න ඕනේ මොනවද අපි උත්තර වශයෙන් ගන්න ඕන දේවල්. ඒව තමයි තීරණ විචල්‍යයන් කියලා කියන්නේ. right. දෙවෙනි කොම්පොනන්ට් එකට එනවා. දෙවෙනි කොම්පොනන්ට් එක තමයි අරමුණු ශ්‍රිතය. අරමුණු ශ්‍රිතය. objective function. අරමුණු ශ්‍රිතය. objective function. අරමුණු ශ්‍රිතය. ඒ කියන්නේ අපේ ගානේදී අපිට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අරමුණක්. ඒ අරමුණ වෙන්නේ එක්කෝ උපරිම කිරීමක් එක්කෝ අවම කිරීමක්. මෙන්න මේ උපරිම කිරීම කරන්නේ එක්කෝ ආදායම එක්කෝ ලාභය. සමහරලාට ඊට වඩා වෙනස් වෙච්ච දේවල් වුණත් වෙන්න පුළුවන්. දැන් සමහරලාට අපි ට්‍රිප් එකක් යනවනේ. අපි දැන් එක්සෑම් එක කරලා ට්‍රිප් එකක් යනවා. කොවිඩ් නැති දවසක. යාළු ටික එකතු වෙලා. හරි. අඩු ගානේ එතන කුරුණෑගල කන්දට හරි යනවා. එතකොට උත්සාහ කරන්නේ මොකද්ද? ඒ ට්‍රිප් එකේ වින්දනය, ත්‍රිල් එක, වින්දනය උපරිම කරන්න. උපරිම වින්දනයක් ගන්න. නේ? සතුරු වෙලා, hina වෙලා, සින්දු කියලා උපරිම වින්දනයක් ගන්න. නේද? ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ කියන්නේ එහෙම වෙන පැතිත් ගන්න පුළුවන්. විභාගයේදී උපරිම ලකුණු. මැච් එකකදී ඒත් ඉතින් උපරිම ලකුණු. පන්දුලවන්නේ උපරිම කඩුළු ප්‍රමාණයක්. එහෙම නෙවෙන්නේ නේ. එක එක ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. නමුත් අපි මේක මේ බිස්නස් පොයින්ට් ඔෆ් view එකෙන් බලද්දී අපේ උපරිම කිරීම කියන්නේ එක්ක ආදායම හෝ එක්ක ලාභය.
අවම කිරීම පැත්ත ගත්තත් අපේ තියෙන මොකද්ද? මූලිකවම මිනිමයිස් කරන්න උත්සාහ කරන්නේ කොස්ට් එක. නේ? සමහරලාට කාලය වෙන්නත් පුළුවන්. නේ? කාලය අවම කාලයකදී මේ කටයුත්ත කරන්න ඕනේ. එතකොටනේ වඩාත් අපි කියන්නේ ඵලදායි වෙන්නේ ප්‍රොඩක්ටිව් එකක් වෙන්නේ අවම කාලයකදී කරන එෆිෂියන්සි එක වැඩි. එහෙමත් වෙනවා. නමුත් බිස්නස් පොයින්ට් ඔෆ් view එකේදී අවම කිරීම කරන්නේ පිරිවැය. එතකොට ඒක අපිට පුළුවන් ශ්‍රිතයක් විදියට සමීකරණයක් විදියට ලියන්න. ඒක තමයි අරමුණු ශ්‍රිතය කියලා කියන්නේ. ඒක අපි සංකේතවත් කරන්නේ Z කියන අක්ෂරය පාවිච්චි කරලා. දැන් අපි ෆස්ට් ඒ ඉන්නකොට එහෙම ශ්‍රිත ලිව්වා y සමානයි සරල රේඛාවක් ලිව්වා y සමාන mx ධන c කියලා. ඒතර ශ්‍රිතේ නම් කළේ y කියලා. මෙතන y ගන්න යන්නේ නැහැ. මොකද අංක එකේදී තීර්ණ විචලන ලිව්වනේ අපි xy කියලා. ඒ නිසා මෙතනදී y නෙමෙයි පාවිච්චි කරන්නේ z කියන එක. xy ODA ඊළඟ අකුර z. z වලින් තමයි යන්නේ. හරි. එහෙනම් අපි හිතනවා අපේ ශ්‍රිතේ z කියලා. එහෙනම් අපි කරන්න ඕනේ මේ z කියන එක උපරිම කිරීමක්. ඒකට අපි ලියනවා max z කියලා. හෝ අවම කිරීමක්. අපි ඒකට ලියනවා min ස්පේස් එකක් කියලා. එකටම ලියන්නේ z කියලා. සිංහලෙන් ලියන්නත් පුළුවන් උපරිම z අවම z කියලා. මේක සමීකරණයක් විදිහට ලියන්න ඕනේ. මේක සමානයි කුමක්ද? මේක සමානයි කුමක්ද? ඒක තමයි අරමුණු ශ්‍රිතය කියලා කියන්නේ. හරි? පැහැදිලි විස්තරය එන ලියමු. ලියන්න ගැටලුවේදී ළඟා කරගත යුතු අරමුණ කුමක්ද යන්නයි. ගැටලුවේදී ළඟා කරගත යුතු අරමුණ කුමක්ද යන්නයි. එය උපරිම කිරීමක් හෝ අවම කිරීමක් වේ. එය උපරිම කිරීමක් හෝ අවම කිරීමක් වේ. ඊළඟ පෙළ ලියන්න බුලට් එකක් පොඩි තරුවක් දාලා ලියන්න. අරමුණු ශ්‍රිතේ යන්න ඉසෙඩ් මෙහෙම ලියන්න පුළුවන්. නමුත් අර දෙකත් එක පැටලෙන නිසා ඉතින් මම මැද්දෙන් නිකන් ගහනවා. ඔක සාමාන්‍ය නොටේෂන් එකක්. හරි. අරමුණු ශ්‍රිතේ යන්න ඉසෙඩ් ලෙස සංකේත කරයි. ඒ අනුව max z හෝ min z max z max ස්පේස් එකක් z min ස්පේස් එකක් z ඒ අනුව max z හෝ min z යන්න සමීකරණයක් ලෙස සොයාගත යුතුයි. සමීකරණයක් ලෙස සොයාගත යුතුයි. සමීකරණ ලෙස සොයාගත යුතුයි. අපි ඒක බලමු කොහොමද කරන්නේ කියලා. හරි. දැන් තුන්වෙනි එක තමයි ඒකට අපි කියන්නේ සංරෝධක. තුන්වෙනි කොම්පොනන්ට් එක. සංරෝධක. constraints. constraints. TRAINTS. සංරෝධක. මොකද සංරෝධක කියලා කියන්නේ? පටන් ගන්නකොටම කිව්වා අපිට තියෙන සීමිත සම්පත්. ඒකට යටත් වෙන්න ඕනේ. ආර්ථික විද්‍යාව කිව්වේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන. ඔක අර කවුද කියනවා? සීමිත කෙස්රෝධකින් අසීමිත තට්ටය වසා ගන්නවා කියලා. ඒක තමයි ඉකෝන් වලින් කියලා දෙන්න හදන්නේ ඒකයි කියලා. එහෙමත් තියෙනවා. සීමිත කෙස්රෝධකින් අසීමිත වූ තට්ටය වසා ගන්න උත්සාහ කිරීම. ඒ වගේ සීමිත සම්පත් තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඒක අපිට ඉක්මවල යන්න බෑ. විභාගෙට තියෙන පැය 3 ඊට වඩා පාවිච්චි කරන්න බෑ. ඕගොල්ලන්ට 3 විනාඩි 15ක්. ඒක ඊට වඩා 3 විනාඩි 16 වෙනකන් යන එක වැරදි. සීනුව නාද කරලා හෝ මොකක් හරි තට්ටුවක් දාපු ගමන් නතර කරන්න කියලා කිව්ව ගමන් කරුණාකරලා නතර කරන්න ඕනේ. හරි? ඒකෙන් එහාට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අන්නේ කොන්දේසි සීමාවන් තමයි සංරෝධක කියලා කියන්නේ. හරි? එන ලියන්න
ගැටලුවේදී පනවා ඇති සීමිත සම්පත් ආදී වශයෙන් වන කොන්දේසි හෙවත් සීමාවන් යන්නයි. ආදී වශයෙන් වන කොන්දේසි හෙවත් සීමාවන් යන්නයි. සමහරවිට ඒක අමුද්‍රව්‍ය සීමාවක් වෙන්න පුළුවන්. එක්කෝ මිනිස්සු මීට වඩා පාවිච්චි කරන්න බෑ කියන්න පුළුවන්. එක්කෝ යන්ත්‍ර මීට වඩා පාවිච්චි කරන්න බෑ කියන්න පුළුවන්. ආයතන එක නම් OT දෙන්නේ මෙච්චරයි ඉන් එහා ආයේ අතිකාල දෙන්නේ නැහැ කියන්න පුළුවන්. නේද? මැච් එකකදී ඕවර් 20යි ඉන් එහාට එක බෝලයක්වත් දෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්. ඒවා තමයි සංරෝධක කියලා කියන්නේ. එහෙනම් ඔන්න ඔය කොම්පොනන්ට්ස් තුنين තමයි අපේ ඒකජ ප්‍රකමන ආකෘතියක් සමන්විත වෙන්නේ. එහෙනම් අපි දැන් බලමු එවැනි ඒකජ ප්‍රකමන ආකෘතියක් ගොඩනගන්න. ඒක එවැනි ඒකජ ප්‍රකමන ආකෘතියක් ගොඩනගන්න. ඉතින් මම ඔයගලන්ට මේක දීලා තියෙනවා මෙන්න මේ ගානක්. මම කලින් කිව්වා වගේ මම මේ ටියුට් එක ෂෙයා කළේ නැත්තේ අවුලක් නැහැ, පිටු දෙකයි තියෙන්නේ, දෙකක්වත් නැහැ. ඒ ගණන් ටික අපිට කොහොම විනාඩියක් අරගෙන පොතේ ලියා ගන්න පුළුවන්. හරි? පොතේ ලියා ගන්න පුළුවන්. එන ඉක්මනට මේක ලියන්න උදාහරණ එක කියලා. මැක්සිමම් මම zoom කළා. මම කියන්නම් පැහැදිලි වෙන්නත් එක්ක වඩු කර්මාන්ත ශාලාවක උදාහරණ එක කියලා ලියන්න. වඩු කර්මාන්ත ශාලාවක පුටු සහ මේස නිපදවයි. එක් පුටුවකින් සහ මේසයකින් පිළිවෙලින් එක් පුටුවකින් සහ මේසයකින් පිළිවෙලින් රුපියල් 1000 සහ රුපියල් 1500ක ලාභ ලබා දෙයි. මෙම නිෂ්පාදන සඳහා ඊළඟ ඡේදය මෙම නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලෙස ලී ශ්‍රමය සහ යන්ත්‍ර භාවිතා කරයි. අමුද්‍රව්‍ය ලෙස ලී ශ්‍රමය සහ යන්ත්‍ර භාවිතා කරයි. ඒතර ඒවා නිෂ්පාදන සාධක නේද? ඉන්පුට් සේවා. භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියලා කොම්පොනන්ට්ස් 4ක් ගැන ඉගෙන ගත්ත මැනේජ්මන්ට් වලදී නේ. ලී ශ්‍රමය සහ යන්ත්‍ර භාවිතා කරයි. ඒකක නිෂ්පාදනය සඳහා අවශ්‍ය මෙම නිෂ්පාදන සාධක සහ මාසයක් කාලයක් සඳහා සහ මාසයක කාලයක් සඳහා වෙන්කර දී ඇති ප්‍රමාණය පහත දැක්වේ. වෙන්කර දී ඇති ප්‍රමාණය පහත දැක්වේ. නිෂ්පාදන සාධක ලී තියෙනවා වර්ග අඩි වලින්, ශ්‍රමය තියෙනවා පැය වලින්, යන්ත්‍ර තියෙනවා පැය වලින්. එක පුටුවකට 2යි 3යි 1.5යි. එක් මේසයකට 6යි 3යි 2.5යි. මාසයක් සඳහා වෙන් කිරීම 180යි 120යි 75යි. වඩු කර්මාන්ත ශාලාවේ ලාභය උපරිම කිරීම සඳහා මාසයකදී නිපදවිය යුතු පුටු සංඛ්‍යාව සහ මේස් සංඛ්‍යාව තීරණය කිරීමට ඒකජ ප්‍රකමන ආකෘතියක් භාවිතා කරා. ඒකජ ප්‍රකමන ආකෘතියක් භාවිතා කරා. මේක තමයි ගැටලුව.
දැන් මේකට ඒකජ ප්‍රගමන ආකෘතියක් නිර්මාණය කරන්න ඕනේ. දැන් අපි පොඩ්ඩකට කලින් අඳුරගත්තා ඒකජ ප්‍රගමන ආකෘතියක උපාංග 3ක් තියෙනවා. එහෙනම් මේවැනි ගාණක් ඕගලන්ට දෙනකොට ඔයගොල්ලෝ මේ ගාණ ඉහළ සිට පහළට කියවද්දී සමහරට කියනවා ගානක ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළට පහළ සිට ඉහළට නම් කියවන්න අමාරුයි. ඉහළ සිට පහළට කියවද්දී තමයි එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් කියන්න වේකට වඩා. එහෙම කියවද්දී ඔයගොල්ලෝ අඳුරගන්න කොතනද තීරණ විචල්‍යයන් decision variables විස්තර වෙන්නේ. කොතනද objective function එක අරමුණු සිතේ විස්තර වෙන්නේ. කොතනද කොන්දේසි constraints විස්තර වෙන්නේ කියලා. මං තප්පර 30ක් දෙන්නම් බලන්න කියවලා තව තප්පර 15ක් දෙනවා ඊට පස්සේ කොතනද තීරණ විචල්‍යයන් තියෙන්නේ කොතනද අරමුණු සිතේ විස්තර වෙන්නේ ඕ අරමුණ විස්තර වෙන්නේ කොතනද කොන්දේසි විස්තර වෙන්නේ. දැන් තීරණ විචල්‍යයන් හොය යනකොට කියවනකොට උඩ ඉඳලා මේක වැටෙන්නේ මෙතනට. මේවා. මේවා කියලා හිම වෙන් කරගන්න පුළුවන්. වඩු කර්මාශාලාවක පුටුසා මේස නිපදවයි. එතකොට ඔන්න පෙන්නනවා මොකද්ද? නිෂ්පාදන වර්ග දෙකක් තියෙනවා. පුටු සහ මේස. එක් පුටුවකින් සහ මේසයකින් පිළිවෙලින් රුපියල් 1000ක සහ රුපියල් 1500ක ලාභ ලබා දෙනවා. එහෙනම් මේ රුපියල් 1000 රුපියල් 1500ක ලාභ ලබා දෙනවා කියලා වෙනම තොරතුරකුත් දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ලී ශ්‍රමය සහ යන්ත්‍ර භාවිතා කරනවා කියලා තියෙනවා. ඒ සඳහා වෙන් කර දී ඇති ප්‍රමාණය සහ එකකට ඕන කරන ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒක ටේබල් එකෙන් තියෙනවා. ඊට පස්සේ දෙනවා මෙන්න මෙතන වැදගත්. මොකද්ද? ලාභය උපරිම කිරීම සඳහා. මෙන්න මෙතන තියෙනවා ලාභය උපරිම කිරීම සඳහා කියලා. තව තැනක තියෙනවා මොකද්ද? මාසයකදී නිපදිය යුතු පුටු සංඛ්‍යාව සහ මේස සංඛ්‍යාව කියලා. මාසයකදී නිපදවන්න ඕන පුටු සංඛ්‍යාව සහ මේස සංඛ්‍යාව කියලා තියෙනවා. right? එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ මොකද්ද? මාසෙකදී නිපදවන්න ඕන පුටු සංඛ්‍යාව සහ මේස සංඛ්‍යාව ළඟින් යටින් අපිට අන්ඩර්ලයින් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මොනවද? තීරණ විචල්‍යයන්. ලාභය උපරිම කිරීම සඳහා කියන වචනයත් එක්ක තියෙන්නේ මොකද්ද? අරමුණු ශ්‍රිතයට යන පාර. අරමුණු ශ්‍රිතයට යන පාර තමයි ඔය තියෙන්නේ. ඒතර උඩත් මම පුටුසා මේස කියලා අන්ඩර්ලයින් කළා. ඒක යටත් තියෙනවා පුටුසා මේස සංඛ්‍යාව. ඒ කියන්නේ තීරණ විචල්‍යය. તો ලාභය ලියන්න ගියාම ඕන කරන ඉලක්කම් තමයි 1000 1500 කියලා උඩ තියෙන්නේ. ඒතර කොතනද සංරෝධක තියෙන්නේ? මොනවා සංරෝධක? ඒ සංරෝධක තමයි මෙන්න මේ ඔක්කොම ටික. මෙන්න මේ ඔක්කොම මොනවද? සංරෝධක. ඒක උඩත් පේලියේ තියෙනවා මොකද? ඒකක නිෂ්පාදනය සඳහා අවශ්‍ය නිෂ්පාදන සාධක. එකකට ඕන කරන ප්‍රමාණය. අර රෙසිපි එක කියන එකනේ. එක තී එකකට සීනි හැඳි 2යි. පිටි හැඳි 6යි. අන්න ඒ වගේ. ඒක තමයි අර අපි කියන රෙසිපි එක කෑමක් හදනකොට නේද? ඒක තමයි ඒකක භාවිතය සහ වෙන් කරලා තියෙන මුළු ප්‍රමාණය මාසෙකට. ඒවා තමයි කොන්දේසි. එහෙනම් මෙන්න මේ කොන්දේසිත් එක්ක තමයි අපි
දැන් මොකද්ද? අපේ ආකෘතිය නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් මේ ටික මේ විදිහට අපිට highlight කරලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියාගත්ත ගාන තුලම. හරි. එහෙනම් අපි ආකෘතිය නිර්මාණය කරන්න යමු. උදාහරණ එක තමයි අපි මේ ඉන්නේ. එහෙනම් මුලින්ම ලියවෙන්නේ මොනවද? තීරණ විචල්‍ය. තීරණ විචල්‍ය. එතන මේකේ තීරණ විචල්‍යයන් දෙකයි තියෙන්නේ. එහෙනම් මේ දෙක අපිට නම් කරන්න පුළුවන් x කියලායි y කියලායි. x කියලායි y කියලායි නම් කරන්න පුළුවන්. කොහොමද නම් කරන්නේ? ගානේ කියලා තියෙනවා පුටු සහ මේස කියලා. ඒතර x වලට පුටු කියලා එහෙම ලියලා හරියන්නේ නැහැ. මේකට මේස කියලා ලියලා එහෙම හරියන්නේ නැහැ. පුටු මේස කියලා නිකන් එහෙම කියන්න බෑ. මොකද x කියන්නේ ඉලක්කම් වෙන්න ඕන. නිසා ඉලක්කමක් ජනනය වෙන්න වාක්‍ය ලියවෙන්න ඕන. එහෙනම් කොහොමද එහෙම ලියන්නේ අපි වාක්‍ය? නිපදවන පුටු ගණන, නිපදවන මේස ගණන. ඒකම කාල පරිච්ඡේදයකුත් තියෙනවා. මොකද්ද? මාසයක් කියලා නේ. මොකද මුළු සම්පත් දීලා තියෙන මාසයකට. එහෙනම් අපිට ලියන්න පුළුවන් මාසයකදී නිපදවන පුටු ගණන. ඒ වගේ මේකත් මාසයකදී නිපදවන මේස ගණන. මාසයකදී නිපදවන පුටු ගණන, මාසයකදී නිපදවන මේස ගණන. මේවා තමයි තීරණ විචල්‍යයන් වෙන්නේ. ඊට පස්සේ අපි එනවා මොකටද පුතා ඊළඟට එන්නේ? අරමුණු ශ්‍රිතය. අරමුණු ශ්‍රිතය. උඩ නිල් පාටින් ලියපු වාක්‍ය දෙකේ මම හිතන්නේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක බොහොම ලේසියෙන් ලියා ගන්න. අර ඊළඟට අරමුණු ශ්‍රිතය. තීරණ විචල්‍ය කොහොමද අමාරුයි නෑ. මොකද අපේ හැම ගානකම දෙකයි තියෙන්නේ. හරි? හැම ගානකම දෙකයි තියෙන්නේ. ඊට අරමුණු ශ්‍රිතය. මොකද මේ ගානේ අරමුණු ශ්‍රිතය වෙන්නේ? ලාභය උපරිම කිරීම. නේ? ලාභය උපරිම කිරීම. ඒ නිසා අපේ අරමුණු ශ්‍රිතය වෙන්නේ දැන් max එක. max z එක. එහෙම නේද? max z එකක් තමයි අපේ අරමුණ වෙන්නේ. එතනදී z කියලා කියන්නේ මොකද්ද? ලාභය. සිංහලෙන් ලිව්වොත් මේක උපරිම ලාභය. උපරිම ලාභය. ලාභය උපරිම. max. maximus කියලා කියනවා, maximum කියලා කියනවා. ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලේසි max කියලා ලියන්නේ. max z. එහෙනම් ලාභය අපි හැපැත්තෙන් ලියන්න ඕනේ. කොහොමද ලාභය ලැබෙන්නේ? පුටුවකින් ලාභය 1000යි, මේසකින් ලාභය 1500යි. එහෙනම් මුළු ලාභය කීයද? මුළු ලාභය 2500යි. නේද? 2500යි. හරි ලේසි එහෙම ලිව්වොත්. මම මුළු ලාභය 2500 නේ. එතකොට ඉතින් උපරිම කරන්න දෙයක්වත් නැහැනේ. ෆික්ස් නම්බර් එකක් නේ. උපරිම කරන්න දෙයක් නැහැ. 10යි 1500 නේ 2500යි. ෆික්ස්. ආයි උපරිම කරන්න දෙයක් නැහැ. ඒක නියතගයක්. නම 10යි 1500යි වෙන්නේ නැහැ. ඒක වෙන්නේ එහෙම වුණොත් පුටු හදන්නේ එකයි, මේස හදන්නේ එකයි, ඒතර විකුණන්නෙත් එක එක. ඒතර 1000 ඒවා එකයි, 1500 ඒවා එකයි. නමුත් පුටු හදන්නේ විකුණන්නේ එකයි නෙමෙයි. මේස හදන්නේ එකයි, ඒ අනුව විකුණන්නේ එකයි නෙමෙයි. කොච්චරක් පුටු හදනවද? x ප්‍රමාණයක් හදනවා. එහෙනම් මේ 1000 වැඩි වෙන්න ඕනේ මොකෙන්ද? x වලින්. නේද? මේ 1500 වැඩි වෙන්න ඕනේ මොකෙන්ද? y වලින්. ඒක නිසා අපි මේක ලියන්නේ කොහොමද? අපිට මේ චක්‍රය දාන්න නිසා අපිට එක වතාවෙම ලියන්න පුළුවන්. මේක කොයි වගේද ලියවෙන්නේ? 1000 වරක් x 1500 වරක් ඔන්න වැඩි කිරීම ලියන ප්‍රශ්නයක් නැහැ. වැඩි කිරීම y.
එක පුටුවකට 1000යි නම් පුටුව x වලට 1000යි x. එක මේසයකට 1500 නම් මේස y වලට 1500යි y. මෙන්න මේක තමයි අපි උපරිමයක් කරන්න බලන්නේ. පැහැදිලි නේද? අවුලක් නැහැ නේද? ඒ සමීකරණ ලියවිච්ච විදිය. එකකට 1000යි නම් x ප්‍රමාණයකට 1000යි x. එක මේසයකට ලාභය 1500 නම් මේස හදනවා y ප්‍රමාණය. මෙතන උපකල්පනයක් තියෙනවා පුතා. මොකද්ද? හදන ප්‍රමාණයම විකුණනවා කියලා. ඉතුරු වෙලා ගබඩාවට යන්නේ නැහැ. හරි? ඒ උපකල්පනයත් එක තමයි යන්නේ. ඒතකොට හදන්නෙත් x විකුණන්නෙත් x. හදන්නෙත් y විකුණන්නෙත් y. right. එහෙනම් තුන්වෙනි බුලට් එකේ එන්නේ මොකද්ද? සංරෝධක. සංරෝධක. කොහොමද සංරෝධක ලියවෙන්නේ? මම මේකෙන් අයින් වෙන්නම් මෙතනින්. හරි? ඊට පස්සේ එක සංරෝධක. සංරෝධක. ඒ කියන්නේ කොන්දේසි ලියන්න යන්න ඕන. කොහොමද මෙතන කොන්දේසි ලියවෙන්නේ? මෙතන අපිට තියෙන සීමිත සම්පත්. නේ? සීමිත සම්පත්. සීමිත සම්පත් භාවිතයකදී පහත පරිදි සංරෝධක ගොඩනැගේ. සීමිත සම්පත් භාවිතයකදී පහත පරිදි සංරෝධක ගොඩනැගේ. මොකද්ද සංරෝධක වෙන්නේ? සීමිත සම්පත් භාවිතයකදී තරාදිය දෙපැත්තක් තියෙනවා. මෙන්න තරාදිය. අර තැටිය දාලා පඩි දාන තරාදිය තමයි මේ තියෙන්නේ. මැද්දෙන් තුලනය කරන්න තියෙනවා. එහෙමනේ තරාදිය තියෙන්නේ. තරාදිය දෙපැත්තක් තියෙනවා. සීමිත සම්පත් භාවිතයේත් ඔන්න වගේ දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත තමයි අපි එක පැත්තකට ගන්නවා. මොකද්ද? මෙන්න මේ පැත්තේ තියෙන්නේ දකුණු පැත්තේ තියෙන්නේ දී ඇති සම්පත් ප්‍රමාණය. මේ පැත්තේ තියෙන්නේ සත්‍ය ලෙසම මේව නෝට් කරගන්න භාවිතා කරන සම්පත් ප්‍රමාණය. මගේ අකුරු හුඟක් ලස්සන නිසා ඔයගලන්ට තේරෙනවා අඩු ඇති. හුඟා ලස්සන වුණාම එහෙම තමයි. හුඟා සුවඳ වැඩි වුණාම නිකන් ගඳක් වගේ නේ දැනෙන්නේ දූරියෙන් වගේ. නේ? හුඟා ලස්සන නිසා පැහැදිලි නැතුව ඇති අකුරු. ඒකයි මම කියන්නේ හැම එකම. දකුණු පැත්තේ දී ඇති සම්පත් ප්‍රමාණය, වම් පැත්තේ තියෙන සත්‍ය ලෙසම භාවිතා කරන සම්පත් ප්‍රමාණය. ඒතර ওই දෙකේ තුලනේ කොයි වගේ දෙන්නේ? මං වම් පැත්තේ ලියන්න. ඔයගොල්ලෝ මේ චිත්‍රය ඇඳලා තියෙන යටින් හරි කමන්නේ ඔයගොල්ලෝ ලියන්න. ඒතර මං දෙපැත්තක් ගන්නවා. මේ පැත්තේ ලියනවම දී ඇති සම්පත් ප්‍රමාණය. ඒක එක පැත්තක්. අනිත් පැත්තේ වමේ මං ලියනවා සත්‍ය ලෙසම භාවිතා කරන සම්පත් ප්‍රමාණය. එතන මේ දෙක කොහොමද අපි ගලපගන්නේ? ගලපගන්නේ. අපි කියනවා විභාගයට දෙන්නේ පැය 3ක්. හොඳම උදාහරණයක්. විභාගයට දෙන්නේ පැය 3ක්. 3න් එහාට යන්න බෑ. හැබැයි කවුරුත් කියන්නේ අනිවාර්යයෙන්ම පැය 3 විනාඩි 180ම ලියන්න ඕනේ කියලා. ඊට කලින් පේපර් එක ඉවර වෙලා නිකන් ඉන්න පුළුවන්. කැමති නම් නිදා ගන්න පුළුවන්. නේ? කැමති නම් නිදා ගන්න පුළුවන්. හරි? පැයකට පස්සේ නම් පේපර් එක ඉවර වෙන්නේ ගෙදර යන්නත් පුළුවන්. පැයක් ඇතුළත යන්න දෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය රූල් එක. පැයක් ඇතුළත යන්න දෙන්නේ නැහැ. පැයකට පස්සේ ඕන යන්න දෙන්න පුළුවන්. එහෙනම් මේ දෙකේ තුලනේ වෙන්නේ මේක අනිවාර්යයෙන්ම සමානයි කියන එක නෙමෙයි. සමාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද? ඊට වඩා මේක අඩු වගයක් වෙන්නත් පුළුවන්. නිසා මේක ලියන්නේ අපි අඩු හෝ සමාන කියලා. තේරෙනවනේ? කවදක්වත්
දීලා තියෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් භාවිතා කරන්න බෑ. එතකොට මේකෙදි මේ අසමානතාවය බලන්න මේ කට ඇරිලා තියෙන්නේ අපි ඒවනේ පාවිච්චි කරන ටර්ම්ස් නේද? තේරෙන්නේ? කට ඇරිලා කට වහලා කියලානේ. කට ඇරිලා තියෙන්නේ කොයි පැත්තටද? කට ඇරිලා තියෙන්නේ දකුණු පැත්තට. ඒ කියන්නේ දී ඇති සම්පත් ප්‍රමාණය තමයි වැඩි. ඒකයි මම අර තරාදිය දකුණු පැත්ත පල්ලෙහාට වෙන්න යන්නේ. හරි? එහෙම නැත්නම් ওই දෙක සමාන වෙන්න පුළුවන්. එතකොට තමයි අපි කියන්නේ හරියටම පැය 3ක් පාවිච්චි කළා. හරියටම ඕවර් 20ම බැට් කළා. දුන්න බත් ටික බෙදාගත්ත බත් ටික ඔක්කොම කෑවා. නේද? ඒ වගේ. පැහැදිලිද? එහෙම උදාහරණ ගන්න පුළුවන්. එතකොට අපි මේක ශබ්ද කරන්නේ කොහොමද? කුඩා හෝ සමාන. less than or equal. හරි? less than or equal. එතකොට සීමිත සම්පත් භාවිතයකදී මෙන්න මේ විදිහට තමයි සංරෝධක ලියවෙන්නේ. සත්‍ය ලෙසම භාවිතා කරන ප්‍රමාණය අඩු හෝ සමානයි දී ඇති සම්පත් ප්‍රමාණය. හරි? එතකොට උදාහරණ කිව්වොත් විභාගයේදී සත්‍ය ලෙසම භාවිතා කරන පැය ගාන කුඩා හෝ සමානයි පැය 3. නේ? උදාහරණ විදිහට එහෙම ලියන්න පුළුවන්. ඒකත් ලියා ගන්න පුළුවන්. උදාහරණ විභාගයේදී භාවිතා කරන කාලය කුඩා හෝ සමානයි අපි වචනෙත් ලියමු පැය කියලා. පැය 3යි. අපේ නයි 3යි කාලය. මම නිකන් ජෙනරලි කිව්වේ. සමහරවිට පැය 4:04මාරි පේපර්ස් තියෙනවා. පොඩි නිින්දකුත් අතරමැදදී දාන්නත් පුළුවන් ඕන. කුඩා හෝ සමානයි පැය 3. ඔය වගේ උදාහරණයක් ගන්න. හැබැයි හැමතිස්සෙම කුඩා හෝ සමාන ලකුණ නෙමෙයි ඉන්නේ. අනිත් පැත්ත පෙරලෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරි? අනිත් පැත්ත පෙරලෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මොන වගේ උදාහරණද? එතකොට ඒක සීමිත සම්පත් කියන ගණිතයට වැටෙන්නේ නැහැ. හරි? සීමිත සම්පත් කියන ගණිතයට වැටෙන්නේ නැහැ. කොන්දේසියක් දෙනවා මොකද්ද? කොන්දේසියක් දෙනවා අවම නිෂ්පාදන ප්‍රමාණය කියලා. එහෙම කියන්න පුළුවන් යම් වෙලාවක. අවම නිෂ්පාදන ප්‍රමාණය. හරි? අවම නිෂ්පාදන ප්‍රමාණය. දැන් ක්‍රිකට් ක්‍රීඩකෙක් බැට් කරන්න යනවා. ඒ කියන්නේ මෙයා මේ හොඳ ඒ කියන්නේ පිතිකරු විදියට නම් කරපු කෙනෙක්. එයාට කියනවා 2020 මැච් එකේදී නම් ලකුණු 35ක්වත් ගහන්න නැතුව ආයෙ එන්නේ නැහැ. 35ට වඩා අඩු වුණොත් පැවිලියන් එකට මේ පැත්තට එන්න ඩ්‍රෙසින් රූම් එකට එන්න එපා. කෙලින්ම එහා පැත්තෙන් ගේට්ටුවෙන් ගෙදර යන්න. ඉස්කෝලේ සෙල්ලම් කරනකොට එහෙම කියනවා කෝච්. කෝච් එහෙම කියනවා මෙහෙම වුණොත් නම් ආයෙ මෙතනට එන්න එපා. එහා පැත්ත ගේට්ටුවෙම ගෙදර යනවා. කියලා. හරි? ඒ කියන්නේ අවම ප්‍රමාණයක් කියනවා. එහෙනම් අවම ප්‍රමාණයට වඩා මොකද්ද? වැඩි ප්‍රමාණයක් තමයි මොකක් වෙන්න ඕනේද? සත්‍ය නිෂ්පාදන ප්‍රමාණය. එහෙමත් වෙනවා. ඒ නිසා අපි ඒකත් නෝට් එකක් දාගමු. හරි? එහෙනම් ඊළඟ තරුවක් දාලා ලියන්න පුළුවන්. අවම ප්‍රමාණයක් නියම වන අවම කියන එක අන්ඩර්ලයින් කරන්න. අවම ප්‍රමාණයක් නියම වන අවස්ථාවකදී අවම ප්‍රමාණයක් නියම වන අවස්ථාවකදී පහත ආකාරයට සංරෝධකය ලියවේ. පහත ආකාරයෙන් සංරෝධකය ලියවේ.
ඒතර දකුණු පැත්තේ තියෙන අවම නිෂ්පාදන ප්‍රමාණය ඒ කියන්නේ ඒක කොන්දේසියක් ඊට වඩා කරන්න ඕනේ. එහෙනම් වම් පැත්තේ තියෙන සත්‍ය නිෂ්පාදන ප්‍රමාණය. ඒතර සත්‍ය ප්‍රමාණය අවම මට්ටමට වඩා වැඩි හෝ සමාන වුණත් කමක් නැහැ. ඒක අවමනේ. හරියට මෙතන ඉවර. ලකුණු 50ක් රැස් කරගත්ත කෙනාටත් කියන්නේ අර්ධ ශතකයක් ගත්තා කියලා 99ක් ගත්ත කෙනාටත් කියන අර්ධ ශතකයක් ගත්තා. නේද? 50 ගත්තත් අර්ධ ශතකය 90 ගත්තත් 99 ගත්තත් අර්ධ ශතකය. ඒක සමාන වීම ප්‍රමාණවත් වෙනවා. හරි. සමහර ඔයගොල්ලන්ගේ ගානකදී එහෙම අවම නිෂ්පාදන මට්ටමක් පවත්වා ගන්න කියලා කිව්වොත් ඔහොමයි ලියවෙන්නේ. ඒතර අපේ ගැටලුවට ගියොත් මේක පැහැදිලි නේද? දැන් අපේ ගැටලුවට ගියොත් සංරෝධක කොහොමද ලියවෙන්නේ? ගැටලුවේදී දැන් මේ තියරි එකනේ කතා කරන්නේ. දැන් අපි ගානට ආවොත් ගානෙදි කොහොමද කියවෙන්නේ? ගානේ තියෙන අපිට සම්පත් වර්ග තුනක් දීලා තියෙනවා. ලී, ශ්‍රමය සහ යන්ත්‍ර. නේ? එහෙනම් මේ සම්පත් තුනට වෙන වෙනම අර පළවෙනි ආකාරයෙන් ලියන්න පුළුවන්. මොකද පළවෙනි ආකාරය? දකුණු පැත්තේ තියෙන්නේ දී ඇති සම්පත්. දැන් මෙතන ලීනේ නේ. ලී ප්‍රමාණය. දකුණු පැත්තේ වම් පැත්තේ ලියනවා භාවිතා කරන ලී ප්‍රමාණය. භාවිතා කරන හෝ කළ කියලා අතීත කාලේ හෝ කිරීමට තිබෙන කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරි. භාවිතා කළ හෝ කරන හෝ කිරීමට තිබෙන ඕන විදිය. එතකොට මොකක්ද අතරමැද ලකුණ? කුඩා හෝ සමාන. less than or equal. තර දී ඇති ප්‍රමාණය අපි දන්නවා. මාසයකට කොච්චරක් වෙන් කළාද ටේබල් එකේ බලන්න. ලී වර්ග අඩි 180ක් වෙන් කරලා තියෙනවා. ලී වර්ග අඩි 180ක් වෙන් කරලා තියෙනවා. එහෙනම් භාවිතා කරන ප්‍රමාණය කොච්චරද? භාවිතා කරන ප්‍රමාණය 2.6යි කියලා තියෙනවා. 2.6 8යිද? 2.6 8යි තමයි. අට කුඩා හෝ සමාන 180 කියන එකත් හරි. නමුත් භාවිතා කරන ප්‍රමාණය 2.6 8 නෙමෙයි. 2.6 8 වෙන්නේ හදන්නේ එක පුටුවක් නම් හදන්නේ එක මේසයක් නම්. නමුත් හදන්නේ එක පුටුවක්වත් එක මේසයක්වත් නෙමෙයි. පුටු කොච්චරක් හදනවද? පුටු x ප්‍රමාණයක් හදනවා. ඒ නිසා මේ දෙක වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? x වලින්. නේ? දෙක වැඩි වෙන්න ඕනේ x වලින් එකට එකතු වෙන්න ඕනේ 6 වැඩි වෙලා y ගේ. නේ? දෙක වැඩි වෙලා x ගෙන් 6 වැඩි වෙලා y ගේ. ඒතර ඒ වගේමයි මොකද? අපි මේ පළවෙනි ගාන නිසා තමයි මේ වචන ලියන්නේ. ඊළඟ වෙලාවකදී ඒව අවශ්‍ය නැහැ. භාවිතා කරන ලී ප්‍රමාණය කුඩා හෝ සමානයි දී ඇති ලී නෙමේ සමාන වෙන්න මට පරණ එකමයි ලියුනේ. ලී නෙමේ ශ්‍රමයනේ. ශ්‍රමය. ශ්‍රම පැය කියලා කියමු. දී ඇති ශ්‍රම පැය. පැය ප්‍රමාණය ඉතින් කෙටියෙන්ම ලියන්න පුළුවන් තරම්. අවබෝධයනේ කෙටියෙන් ලියුවට. සමහරට අපි කෙටියෙන් කියන්නේ මේ අරක මෙව්ව වුණා. මාර වැඩි. නේ? එහෙම අරක මෙව්ව වුණා, මෙව්ව අරක වුණා කියලා කියන කෙනා දන්න. ඒතර භාවිතා කරන ශ්‍රම පැය කුඩාව සමානයි දී ඇති ශ්‍රම පැය. ඒතර දී ඇති ශ්‍රම පැය 120යි. භාවිතා කරන ප්‍රමාණය 3යි කියලා දීලා තියෙනවා. 3යි කියන්නේ එකකට. එහෙනම් 3x 3y 3x 3y. ඊට පස්සේ නැවත ලියන්න පුළුවන් භාවිතා කරන යන්ත්‍ර පැය කියන එක කුඩාව සමානයි
දී ඇති යන්ත්‍රපෑ. දී ඇති යන්ත්‍රපෑ. තර දී ඇති යන්ත්‍රපෑ 75යි. භාවිතා කරන යන්ත්‍රපෑ 1.5යි 2.5යි. तर 1.5යි x 2.5යි y. කුඩායි හෝ සමාන 75. හරි. ඒතර ඔය ලියලා තියෙන්නේ ගැටලුවේදී විස්තර වෙන සංරෝධක. කොයිට වඩා වෙන දේවල් කියලා නෑ මොකොත් නේ. කොයිට වඩා වෙන දේවල් කියලා නෑ. right? අපි නිකමට හිතමු මේකේට අදාළ නෙමෙයි නැති එකක්. හරි. මම මෙතනින් අයින් වෙන්නම්. හරි. මෙතනින් අයින් වෙනම්කො. වෙනම අපි නෝට් එක කියලා දාලා ලියමු. තව ගානකදී දෙන්න පුළුවන්. අපිට එතකොට ඒකත් ඊළඟ තරඟකදී මේ අත්දැකීම පාවිච්චි කරන්න පුළුවන්. නෝට් එක කියලා දාලා ලියන වෙන ගානකදී අපිට සමානලාට දෙන්න පුළුවන් මෙහෙම. කොහොමද මේකේ නැති එක අපිට කියන්න පුළුවන් පුටු සඳහා ඇති මාසික ඉල්ලුම එහෙම හිතමුකෝ. හරි. ලියමු එහෙනම්. පුටු සඳහා ඇති මාසික ඉල්ලුම ඒකක අපි හිතමුකෝ කීයද 25ක් කියලා. ලෙස දී තිබුණි නම් ඒ කියන්නේ දීලා නැහැ තිබුණා නම් වුණා නම් පුටු සඳහා ඇති මාසික ඉල්ලුම ඒකක 25 ලෙස තිබුණි නම් එහෙනම් කොහොමද කියන්නේ? එතකොට කියන්න බලන්න මේකට සංරෝධකයක් පුටු සඳහා ඇති එතකොට පුටු ගාන x සහ 25 සංසන්දනය කරන්න වෙනවා. එතකොට ඉල්ලුම ඒකක 25යි නම් 25ට වඩා වැඩියෙන් නිපදවලා තීරුමක් නැහැ. 25ට වඩා වැඩියෙන් නිපදවලා තීරුමක් නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? අපිට දෙනවා හරියට 25 තමයි වෙන්න ඕනේ කියලා. එහෙමත් හිතෙනවා. ඉල්ලුම 25යි නම් 25. නමුත් අපි ඉතින් ඉකෝන් ඉගෙනගෙන තියෙනවා සෑහෙන කාලයක්. දන්නවා ඉල්ලුමට සරිලන සැපයුමක් සමීටම නොලැබෙන බව. නේ? ඉල්ලුමට සරිලන සැපයුමක් සමීටම නොලැබෙන බව. මගේ තට්ටේ වසා ගන්න සෑහෙන කෙස් ඕනේ. මට තියෙන කෙස් ගස් 4යි. හරි? ඒතර මගේ ඉල්ලීමට සරිලන කෙස් මගේ ඔළුවේ වැවිලා නැහැ. එතකොට 25ම කියලා කියන්න බෑ. නමුත් 25ට වඩා වැඩියෙන් හදන එකේ තේරුමක් නැහැ. එහෙනම් මෙතන ලකුණ වෙන්න ඕනේ මොකද්ද? කුඩා හෝ සමාන 25. එනේ ඉල්ලුම ඒකක 25යි නම් 25ම සෑදී යුතුයි කියලා කියන්න බෑ. මොකද අපේ තියෙන සම්පත් වලින් හරියන 25 හදන්න පුළුවන් නේද? එහෙම කියන්න බෑ. නිසා 25 තමයි උපරිමය හෝ ඊට වඩා අඩු. ලෙස සංරෝධකයේ ලියවේ. අපේ විභාග නම් වල මෙහෙමත් අපිට දීලා තියෙනවා. ඔය පළවෙනි එක. තවත් අපි හිතමු. තවත් විදියකට දුන්නා කියලා. අපිට තව වාක්‍යයක් කියනවා. මොකද ඒ වාක්‍යයෙන් කියන්නේ? අවම වශයෙන් මේස 15ක්. නැත්නම් මේස අපි හිතමු මේස 30ක්. මේස 30ක්. මේස 30ක්. සෑදිය යුතුයි. ලෙස දී තිබුණි නම්
අවම ලෙස මේස 30ක් සෑදී යුතුයි. ඒක ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ දාගන්න. ලෙස දී තිබුණි නා. ඒතර මේස කියලා කියන්නේ y. අවම වශයෙන්. එතන ඉල්ලුම. ඒතර අවම වශයෙන් 30යි නම් ඒ කියන්නේ මොකද්ද? 30ක් වත් නේ. වත් කියලා වචනයක් දෙන්නත් පුළුවන්. තිහක් වත් නේ එහෙමත් කියන්න පුළුවන් 30ක් වත් එකක් වත් නේ දැන් කඩල කනවා ගෙදර යන ගම යාළුවෙක් ගිහලා ඒ කැටයක්වත් දෙනවකෝ ඒ කැටයක්වත් කියන්නේ එකක් කියන එක නෙමෙයි අඩුම තරමේ එකක් ඒ කැටයක්වත් කියලා කියන්නේ ඒක වත් කියන වචනේ එකතු වෙන්න පුළුවන් එහෙනම් මෙතනින් කියන්නේ මොකද්ද y කියන එක 30 හෝ ඊට වඩා වැඩියෙන් වෙන්න ඕන අඩුම තරමින් 30ක් එහෙනම් 30 හෝ ඊට වඩා වැඩි ලෙස ලියවෙන්න ඕන. ඒතර එහෙම සංරෝධක ලියවෙන්න පුළුවන්. හරි. අනිවාර්යයෙන්ම මෙච්චරක් සෑදිය යුතුයි කියලා කිව්වොත් ඉලක්කම ඒක තමයි. හරි. එහෙමත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මෙච්චර ප්‍රමාණයක් හදන්න කියලා කියනවනේ ඉතින් ආයේ හොයන්න දෙයක් නැහැ. ඒකම තමයි සාදන්න ඕන ගාන. එහෙමත් වෙන්න පුළුවන්. එතකොට අපි සංරෝධක දැන් මේක මේ අමතර නෝට් එකක් ඈ. මේක වෙනමම කතාවක්. ඒක මෙතනින් ඉවරයි. හරි. ඒක වෙනම අතරමැද කතාවක් මේ ලිව්වේ. ඒක මේ ගානට අදාළ එකක් නෙමෙයි. ආ ගානෙන් වචන ගත්තට පුටු මේස කියලා නිකන් ලියපු සංරෝධක දෙක. හරි. එහෙනම් අපි සංරෝධක තුනක් ලියලා තියෙනවා දැන්. පුටු වල මේ පුටු මේස නිෂ්පාදනයේදී ලී ශ්‍රමය සහ යන්ත්‍ර සඳහා. right? එතකොට ඔය සංරෝධක වලට අමතරව තවත් සංරෝධකයක් ලැබෙනවා. ඒක සැමයටම ලැබෙන සංරෝධකයක්. හරි? ඒකට අපි පොඩි මාතෘකාවක් ලියා ගන්න අනුමාතෘකාවක් ඍණ නොවන සීමාව. ඍණ කියලා ලියන්නේ මෙහෙමයිනේ. රයන්නේ එහෙම නෙමෙයි. ඍණ නොවන සීමාව. non negativity constraint. ඍණ නොවන සීමාව. ඍණ නොවන සීමාව කියන එක අදහස් කරන්නේ අපි දැන් හඳුන්වලා දීලා තියෙනවානේ තීර්ණ විචල්‍යයන්. ඒ තීර්ණ විචල්‍යයන් කියන එක කවදාක ඍණ ඉලක්කමක් වෙන්න බෑ. හදන පුටු ගාන මේස ගාන කවදාක ඍණ වෙන්න පුළුවන්. ඍණ කියන එකේ තේරුමක් නැහැ නේ. එහෙනම් ඒවා ඍණ වෙන්නේ නැහැ. ඍණ වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? සෑමීටම ධන හෝ බිඳුව වෙන්න පුළුවන්. ඒක තමයි ඍණ නොවන සීමාව කියලා විස්තර වෙන්නේ. නේ? එහෙනම් පොඩි සටහනක් දාන්න. හඳුන්වා දී ඇති සියලුම තීර්ණ විචල්‍යයන් 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 කිසිදු කලකවත් මලාටවත් කියලා කියන්නේ කිසිදු කලකවත් ඍණාගයක් නොවේ. ඍණාගයක් නොවේ යන්නයි. එහෙනම් ඊළඟ පිළ ලියන්න පුළුවන්. එනම් අපි හඳුන්වලා දීලා තියෙන්නේ මොනවද? xy නේ. නිසා x, y දෙන්නම එක්කෝ ධන එක්කෝ බිඳු. හරි? එනම් x හා y යන දෙදෙනාම සම විටම ධන හෝ බිඳුව විය යුතුයි. සම විටම ධන හෝ බිඳුව විය යුතුයි. එනම් x, y
විශාලයි හෝ සමානයි බිඳුව. x, y විශාලයි හෝ සමානයි බිඳුව. එතකොට ඒක හැමතිස්සෙම ලියවෙන සංරෝධකයක්. හරි? හැමදාමත්ම ධන හෝ බිඳුව කියන එක. දැන් එහෙනම් අපි සම්පූර්ණ අපේ මොඩල් එක හදලා ඉවරයි. තීරණ විචාරණ ලියලා තියෙනවා, අරමුණු ශ්‍රිතය ලියලා තියෙනවා, සංරෝධක ලියලා තියෙනවා. හරි? එහෙනම් අපිට මේ තුනම එකතු කරලා එක තැනකට ගන්න පුළුවන්. දැන් තරුවක් දාලා ලියන්න. මේ අණුව නිර්මාණය වන ඒකජ ප්‍රකමන ආකෘතිය පහත දැක්වේ. එන xy විස්තර කරන්න පුළුවන් මාසයකදී නිපදවන පුටු ගණන. y කියන්නේ මාසයකදීමයි නිපදවන මේස ගණන. ඊට පස්සේ ලියවෙන අරමුණු ශ්‍රිතය. තර පේලියක් අපි ඇරලා ලියන්න පුළුවන් max z. තර z කියලා කියන්නේ ඊතලයක් දාලා ලියන්න පුළුවන් z කියලා කියන ලාභයට. නිකන් අපි හඳුනා ගැනීමක්. ඒක 1000යි x 1500යි y. ඊට පස්සේ ලියවෙන්නේ සංරෝධක. ඒ සංරෝධක වලට යටත්ව තමයි මොකද්ද? මේ අරමුණු ශ්‍රිතය ඉෂ්ට කරගන්න ඕනේ. ඒ යටත්ව නිසා අපි ලියනවා මෙතන subject to. සිංහලෙන් කිව්වොත් යටත්ව කියන එක. හරි? යටත්ව. කාට යටත්වද? 2x ධන 6y. උඩයි හෝ සමාන 180ට යටත්ව. ඒ වගේමයි 3x ධන 3y උඩයි හෝ සමාන 120ට යටත්ව. 1.5x ධන 2.5y උඩයි හෝ සමානයි 75ට යටත්ව. ඒ වගේම අන්තිමට ලියලා තියෙනවා හැමදාටම වළංගුයි x, y. ඒ කියන්නේ මෙතන උඩින් තියෙන සංරෝධක කතන්දර මොනවා වුණත් පුටු මේස නෙමේ ඊළඟ දවසකදී වෙන කර්තව්‍යයක් කරනවා නම් ඒත් මේ අන්තිම පේලිය වෙනස් වෙන්නේ. විශාලව සමාන බිඳුව. මේක තමයි අපේ ඒකජ ප්‍රකමන ආකෘතිය වෙන්නේ. මේක තමයි අපේ ඒකජ ප්‍රකමන ආකෘතිය වෙන්නේ. හරි. ඒකට මේ ආකෘතියේ විදිහට තමයි ඊළඟ ආනකදීත් අපේ විසඳීම් කටයුතු කරන්නේ. එතකොට වෙන්න පුළුවන් වෙනස්කම් කොයි වගේද? ඒක අඳුර ගන්න එපා. හැමදාම පුටු මේස නිපදන ගණන් දෙන්නේ නැහැනේ. හරි. එතකොට දැන් තීරණ විචල්යන් පැත්තෙන් ගත්තාම තීරණ විචල්යන්ගේ මොන වගේ වෙනස්කම් වේද? හරි. තීරණ විචල්යන්ගේ එහෙම ලොකු වෙනස්කමක් එන්නේ නැහැ. මොකද අපිට තියෙන තීරණ විචල්යන් දෙකයි අපේ හැම ගානකම. සමහරවිට නිකම්ම කියනවා AB නිෂ්පාදන දෙකක්. ඒ විදිහට විස්තර කරන්න. එතකොට ඒ විස්තරය මෙතන ලියන්න පුළුවන්. ඒක අපිට කරදරයක් නෑ. අපිට හැම දවසකම එකම විදිහෙන් තමයි ඒක විමසන්නේ.
මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා මැක්සිෂේ. වෙන ගානේදී එක මිනිමම් ඉසෙට් වෙන්න පුළුවන් පිරිවැය පැත්තෙන් ගත්තොත්. හරි. මිනිමම් ඉසෙට් වෙන්න පුළුවන්. සමහරලාට ලාභය කියන එක අපිට හොයන්න වෙන්නේ ආදායම ඍණ පිරිවැය විදිහට වෙන්නත් පුළුවන්. වෙනත් ගානකදී ලාභය ලියන්න වෙන්නේ ආදායම ඍණ පිරිවැය. ඒතර 1000 එක වතාවෙම අපිට එන්නේ නැහැ. හරි. 1000 එක වතාවෙම එන්නේ නැහැ. මේ 1000 අපිට වෙන ගානකදී ආදායම ඍණ පිරිවැය විදිහට ලැබෙන්නේ. 1500ත් ඒ විදිහට ආදායම ඍණ පිරිවැය විදිහට තමයි එන්නේ. එතකොට මේ ආදායම් තොරතුරු වෙනම දෙනවා පිරිවැය තොරතුරු වෙනම දෙනවා. ඒතර සමාලාට පිරිවැයත් තනි කොටසක් විතරක් නෙමෙයි. හරි. අපිට කිව්වනම් එහෙම එක පුටුවක එක පුටුවක විකුණුම් මිල 5500යි. හරි. එක පුටුවක විකුණුම් මිල 5500යි. ඒකේ නිෂ්පාදන පිරිවැය 4500යි. ඉතින් ඊටාම ලේසි අඩු කරපුවාම ලාභය 1000 කියන එක ලැබෙනවා. හරි. නමුත් වැඩේ කියන්නේ මේ 4500 4500 විදිහටම දෙන්නේ නැහැ. මේක උපකොටස් වලට කඩලා දෙන්නේ. හරි. මේකේ කියනවා මොන වගේ දේවල්ද? මේකේ කියන්න පුළුවන් මේ පිරිවැය ගත්තාම විචල්්‍ය පිරිවැය. හරි. ඒකක විචල්්‍ය පිරිවැය කොම්පොනන්ට්ස් කීපයක් දෙන්න පුළුවන්. ඒතර ඒවා එකතුවකින් තමයි 4500 හැදෙන්නේ. විකුණුම් මිල නම් එකයි. විකුණුම් මිල ආයේ සබ් වෙන්න බෑ උපකොටස් වලට කැඩෙන්න බෑ. හැබැයි පිරිවැය විවිධ පිරිවැය කොටස් ගානක විස්තර වෙන්න පුළුවන්. ඒතර ඒවැය සම් එකක් එකතුවක් විදිහට අරගෙන තමයි 4500 හදාගන්නේ. ඊට පස්සේ 5500න් 4500 අඩු කරලා තමයි මෙතන තියෙන මේ 1000 වගේ ඉලක්කම හදාගන්න ඕනේ. අන්න එවැනි ගණන් තමයි ඔයගොල්ලන් විභාගයට ඇවිල්ලා තියෙන්නේ. හරි එවැනි ගණන්. නැවත අපි හඳුන්වා දීම ගානදී එච්චර එකපාරටම කරන එක හරිය නෑ. ඒක නිසා තමයි බේසික් එකක් විදිහට මේක ඔයගොල්ලන්ට දුන්නේ. හරි. බේසික් එකක් විදිහට දුන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මම ඔයගොල්ලන්ට තව ගානක් දීලා තියෙනවා මම ඔයගොල්ලන්ට ෂෙයා කරපු මේ ටියුට් එකේ මේ තියෙන එක හැබැයි ඒක කොටස් දෙකක් එහා පැත්තේ පිටුවටත් ගිහිල්ලා තියෙනවා. හරි. එහා පැත්තේ පිටුවටත් ගිහිල්ලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මේක උදාහරණ දෙක විදිහට ලියා ගන්න. වීඩියෝ එක යන නිසා වීඩියෝ එක පේන්න තියෙනවා පොතෙත් එක ඉක්මනට නෝට් එකක් දාගන්න. ඉක්මනටම නෝට් එකක් දාගන්න. අයි බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි. සීමාසහිත පෙරේරා සමාගම A හා B යනුවෙන් භාණ්ඩ වර්ග දෙකක් නිපදවයි. නිෂ්පාදන කටයුතු P1 P2 P3 යන ක්‍රියාවලි ප්‍රොසෙසර් සරහා සිදුවේ. අමතර තොරතුරු දීලා තියෙනවා. AB භාණ්ඩ දෙක ඒකක දායකත්වය කියන්නේ තියෙන ලාභය පැත්තට නේද? හරි. ඒ පැත්ත හරි.
සිටින සේවක සංඛ්‍යාව දීලා තියෙනවා. එක් සේවකයෙකුගේ දිනක වැඩ කාලය, එක සේවකයෙක් ගත අක්‍රිය කාලය, තේ බොණ්ඩ, බැංකු යන්න, ලෙඩෙක් ඉන්නවා හොස්පිටල් එකට ගිහිල්ලෙන්නම් කියලා යනවා. මාසයකදී වැඩ කරන දින ගාන 20යි. උපරිම ලාභය ලැබෙන පරිදි මාසයකදී නිපදිය යුතු A හා B මොකද මේ කක දාලා තියෙන්නේ? ඒකක සංඛ්‍යාව. ඒකක කියන එක ඒකක සංඛ්‍යාව තීරණය කරන ඒකජ ප්‍රකමන ආකෘතිය ගොඩනගන්න. ඊට පස්සේ ඒක විසඳන්න ඕනේ. අපි දැනට ඉතින් ආකෘතිය ගොඩනැගීම විතරයි බලන්නේ. හරි. මම විනාඩි 2-3ක් දෙන්නම්. බලන්න තීරණ විචල්යන් ලියන්න. ඊට පස්සේ අරමුණු ශ්‍රිතය ලියන්න. ඊට පස්සේ සංරෝධක ලියන්න. මම මේ ඉඩ තියෙන තැන ලියන්නද ආයි වයිට් බෝඩ් එකක් ගන්න නැතුව මේ ડોකියුමන්ට් එකෙම ලියන්නම්කෝ. ඉතල තීරණ විචල්යන් දෙකයි. x y කොහොමද xy ප්‍රකාශ කරන්නේ?
කාල සීමාවක් කියන්නේ නැත්නම් සර්වකාලීන වෙන්න බෑනේ. එදා මෙදා තුර ඔක්කොම මේකෙදි කියලා තියෙනවා මාසයකදී කියලා නේ. හරි මාසයකදී. එහෙනම් මාසයකදී නිපදවන A හා B නේ. A භාණ්ඩ ගණන ප්‍රමාණය කිව්වත් කමන්නේ. මාසයේදී නිපදවන B භාණ්ඩ ගණන. මේවා තමයි තීරණ විචල්‍යයන් වෙන්නේ. ඊට පස්සේ අරමුණු ශ්‍රිතයට යන්න ඕනේ. මොකද අරමුණ? කොතනද ඒ තොරතුරු අපිට තියෙන්නේ? අපිට ඒ තොරතුරු තියෙනවා මෙන්න මෙතනනේ. ඒකක දායකත්වය. දායකත්වය කියන දේ සම්බන්ධ වෙන්නේ එලිම කාටද? දායකත්වය කියන එක සම්බන්ධ වෙන්නේ ලාභය කියන එකටනේ. හරි. දායකත්වය කියන එක සම්බන්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම ලාභය කියන එකට. හරි. එහෙනම් මෙතනින් ලියන්න පුළුවන් මේක ඉන්නේ මොකද්ද? මැක්සි සෙට් නේ. මැක්සි සෙට් කියලා කියන්නේ 7500යි x ධන 5000යි y. 7500යි x ධන 5000යි y. ඒකක දායකත්වය ඔක. මේකේ ඍජුවම ලාභය තියෙන්නේ ආදායම පිරිවැය දීලා තිබුණා. ඒ දෙකේ අන්තරය විදිහට තමයි යන්නේ. එතන මම දැන් දෙකක ලිව්වට ওই දෙක ඔයගොල්ලෝ පොතේ ලියන එක තැනක xy ලිව්වා, පේලියක් ඉඳ තිබ්බා, මැක්සි සෙට් කියලා ලිව්වා. ඊට පස්සේ එන්න ඕනේ සංරෝධකනේ. සංරෝධක සබ්ජෙක්ට් ටු කියලා සංරෝධක. මොනවා සංරෝධක? මේ කියනවා ක්‍රියාවලි තුනයි. ඒවා තමයි සම්පත් වෙන්නේ නේ. ක්‍රියාවලි තුනයි. එතකොට එක එක් ක්‍රියාවලිය තුල මේ තියෙනවා P1 P2 P3 ක්‍රියාවලිය තුලදී AB දෙන්නට අවශ්‍ය කරන අර රෙසිපි එක එකකට කීයද කියන එක තමයි ඔය මෙන්න මෙතන තියෙන මේ ඉලක්කම් වලින් කියවෙන්නේ. මේ ඉලක්කම් වලින් කියවෙන්නේ. පැහැදිලි? ඒතර රෙසිපි එක හරි. ඒතර අදාළ කාලය තුල වෙන් කිරීම කොතනද තියෙන්නේ? වෙන් කිරීම තියෙන්නේ එහා පැත්තේ පිටුවේ. ආයෙ මට මේ පැත්තට යන්න. අපරාධේ මට මේක සෙටින්ග්ස් හදනකොට එක පිටුවකට ගන්න තිබුණා. මට ඒක ඒ වෙලාවේදී මට මතක් වුණේ නැහැ. එහෙම දේවල් වෙනවා. ප්‍රායෝගික අත්දැකීම් ගියාම තමයි තේරෙන්නේ මෙහෙම වුණා නම් හොඳයිනේ කියලා. දැන් එහා පැත්ත මේ පැත්ත පෙරලා ඉන්න වෙනවා. ඒතර මෙන්න මේ පැත්තේ තියෙන එකෙන් තමයි දැන් කලින් එකේ තිබුණේ ඒකක පරිභෝජනය දීලා තිබුණා. රෙසිපි එක. P1 තුල ගියොත් A වලට විනාඩි 10යි B වලට විනාඩි 12යි. හරි. එහෙම තියෙනවා. එතකොට සේවක සංඛ්‍යාව P1 P2 P3ට වෙන වෙනම අපිට දීලා තියෙනවා. නේ? P1 තුලදී සේවකයෝ 7 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට වැඩ කාලේ පැය 7යි. අක්‍රිය කාලේ පැය 0.5යි. එහෙනම් P1 සඳහා මාසික වෙන් කිරීම. නේ? ඒක වෙනම හොයා ගන්න ඕනේ. මාසික වෙන් කිරීම. allocation එක. පැය වලින් කොච්චරද කියලා. කොච්චරද පැය වෙන්නේ? චක්කරේ. සේවකයෝ 7 දෙනයි. එක්කෙනෙක් වැඩ කරන්නේ පැය 7යි. හැබැයි වෙනම දීලා තියෙනවා අක්‍රිය කාලයක් පැය භාගයයි. ඒක අඩු කරන්න ඕනේ. ඕකත් අඩු කරලම දුන්නා නම් ඉවරනේ ගානක. හරි. ඕක අඩු කරලම දුන්නා නම් ඉවරයි. එහෙම උනත් මේකෙදි එහෙම අඩු කරලා නෙමෙයි දීලා තියෙන්නේ. ඒක වෙන වෙනම තමයි තියෙන්නේ. මේක වෙන වෙනම තියෙන්නේ. හරි.
ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ මේ තියෙන්නේ දිනක වැඩ කාලය දින ගාන 20යි. දින ගාන 20යි. ඒ නිසා 20න් වැඩි වෙන්නත් ඕන. එහෙම වැඩි කරලා තමයි මෙතන උත්තරේ ගන්න වෙන්නේ. ඒක තමයි මාසික වෙන් කිරීම වෙන්නේ. ඒතර 7 වැඩි කරනවා 6.5න් වැඩි කරනවා 20න්. ඒතර එතනට එනවා පැය 910ක් කියලා. පැය 910ක් කියලා. P1 සඳහා මාසික වෙන් කිරීම. ඔය වගේම ගන්න පුළුවන් P2 සඳහා මාසික වෙන් කිරීම. පැය වලින්. එතන සේවකයෝ 10 දෙනයි එක්කෙනෙක් පැය 6 අඩු කිරීම 1 20යි. 10 වැඩි කළා 5න් වැඩි කළා 20යි 1000යි. ඊට පස්සේ P3 සඳහාත් ඔය වගේම මාසික වෙන් කිරීමට එන්න පුළුවන්. සේවකයෝ 5 දෙනයි පැය 10යි එක්කෙනෙක් මුගක් වෙලා වැඩ කරනවා. හැබැයි අක්‍රිය කාලේ අඩුයි. පැය කාලයි. මාසෙකට දින 20යි. හැම ප්‍රොසෙස් එකක්ම දින 20යි. එතන 975යි. එතන මේ හැම එකම දීලා තියෙන්නේ පැය වලින්. මේ හැම එකම දීලා තියෙන්නේ පැය වලින්. එතන මේ තියෙන්නේ මාසික වෙන් කිරීමේ ඉලක්කම් ටික. ඒ නිසා දැන් ඔය තියෙන අර කලින් ගානේ අර 180 120 75 කියලා අපි දුන්නේ. මාසික වෙන් කිරීම. ඒ ටික දැන් ඔයගොල්ලන්ට කැල්කියුලේට් කරන්න වෙනවා. ඒක කැල්කියුලේට් කරගන්න වෙනවා. කලින් ගානේදී ලී වර්ග අඩි 180යි යන්ත්‍ර නෑ ශ්‍රම පැය 120යි යන්ත්‍ර පැය 75යි කියලා මේ වගේම ඉලක්කම් තුන ඍජුවම දීලා තිබ්බා. මෙතනදී ඒක ඔයගොල්ලන්ට කැල්කියුලේට් කරලා හදාගන්න වෙනවා. ක්ලියර්නේ? ඊට පස්සේ එන්න පුළුවන් ඇත්තම අපි ලියන සංරෝධක වලට. subject to subject to කොහොමද ඒක ලියන්නේ? P1 process එක ගත්තොත් උනම් පැහැදිලි වෙන්නේම ලියන්නත් පුළුවන්. P1 process එක ගත්තොත් recipe එක දීලා තියෙනවා A වල එකකට මිනිත්තු 10යි B වල එකකට මිනිත්තු 12යි කලින් පිටුවේ. ඔයගොල්ලෝ ඒක පොතේ ලියාගත්තනේ. P1 process එකේ A වල එකකට මිනිත්තු 10යි. එතකොට A හදනවා අපි x ප්‍රමාණයක්. එහෙනම් එතන 10යි x. B P1 process එකේ B සඳහා මිනිත්තු 12යි. එහෙනම් එතන 12යි y. මේක කුඩා හෝ සමානයි අඩු හෝ සමාන වෙන්න ඕනේ කීයට වඩාද? P1 process එකට පැය 910ක් දීලා තියෙනවා. 910. හැබැයි මෙහෙම ලිව්වොත් වැරදි. ඇයි වැරදි? 10 12 දීලා තියෙන්නේ මිනිත්තු වලින්. 910 අරගෙන තියෙන්නේ පැය වලින්. මැච් වෙන්නේ නැහැ. සමාන එකකට එන්න එක්ක 10 12 අපි 60න් බෙදන්න ඕනේ. ඔක්කොම පැය කරන්න නැත්නම් මේකත් මිනිත්තු කරන එක ලේසි 60න් වැඩි කරන්න. P2 process එක ගත්තොත් A වල එකකට මිනිත්තු 15යි 15යි x B වල එකකට මිනිත්තු 10යි එහෙනම් 10යි y කුඩයි හෝ සමානයි එතන ආවේ පැය 1000යි කියලා එක වැඩි වෙන්න ඕනේ 60 මිනිත්තු කරගන්න P3 රෙසිපි එක කොහොමද තියෙන්නේ අපි කියන අර වට්ටෝරුව රෙසිපි කිව්වම පැහැදිලි නේද
A වලින් එකකට මිනිත්තු 6යි. නැ 6යි x. B වලින් එකකට 15යි. 15යි y. කුඩයි හෝ සමානයි. කීයද? ආව පැය ගාන 975යි. ඒක වැඩි කිරීම 60. ඒතර ඔය සංරෝධක තුන හොම ලියන්න පුළුවන්. තව තියෙනවද සංරෝධක? තව තියෙනවද සංරෝධක? මීට අමතරව තව තියෙනවා. තව දීලා තියෙනවා උපරිම මාසික විකුණුම් එකක් ගන්න දීලා තියෙනවා. උපරිම මාසික විකුණුම් එකක් ගණන දීලා තියෙනවා. ඒ කියන්නේ ඊට එහා විකුණන්න බෑ. ඇත්තටම ඔය තියෙන්නේ මොකද්ද? උපරිම විකුණුම් කියලා කියන්නේ ඉල්ලුම කියන එක. ඔය තියෙන උපරිම විකුණුම් කියන්නේ ඉල්ලුම කියන එක. ඔයගොල්ලෝ එතන ඉල්ලුම කියලා ලියාගත්තත් කමක් නැහැ. එහෙම ලියාගන්න. උපරිම මාසික විකුණුම් මේක කියන තැන ඉල්ලුම කියලා ලියන්න. ඒ කියන්නේ ඉල්ලුම තියෙන්නේ 3500යි. කවුරු හරි කියන්න පුළුවන් ඉල්ලුම 3500 නම් එහෙනම් ඊට වඩානේ හදන්න ඕනේ කියලා. නමුත් ඒ තර්කය වැරදි. ඉල්ලුම 3500 නම් ඊට වඩා හදලා හරියන්නේ නැහැ. හරි. ඒක තමයි උපරිමය. ඊට වඩා හැදීම අපරාධය. උපරිම ඉල්ලුම. එහෙනම් 3500 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ කවුද? කැපිටල් A ගේ ප්‍රමාණය කියන්නේ x කියන කෙනා. x කියන කෙනා ඒක අපිට ලස්සන ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ අසමානතා ලකුණු එක තැනක එන්න ලිව්වොත් එක පෙළට ලස්සනයි. මට මෙතන ඉඩේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඇඩ්ජස්ට් කරන්න කිව්වොත් පොඩ්ඩ අමාරු වෙටනම් මෙහෙම ඔලියමු. හරි. x කියන කෙනා 3500 ඊට වඩා අඩුයි. ඊළඟ එක මට මෙතන ස්ක්‍රීන් එකේ ලියන්න බෑ. සීරු මාරු කරන්න කිව්වොත් මම අමාරු වෙටනවා. ඒ නිසා මම ඒක වෙනම තැනක ලියන්න. නමුත් මේක යටින් තමයි ලියෙන්න ඕනේ. y කුඩා හෝ සමානයි කීයද? 4000යි. මම මෙතන ලියන්නම් ඒක y කුඩයි හෝ සමානයි 4000යි. සාමනා සංරෝධක දීලා තියෙන ඔක්කොම කොන්දේසි පාවිච්චි කරලා ඉවරයි. එන අන්තිම ලියන්න පුළුවන් ඍණ නොවන සීමාව සියලු දෙනා පොසිටිව් හෝ 0 වෙන්න ඕනේ. ප්ලස් හෝ 0 x, y විශාලව සමාන බිඳුව. x, y විශාලව සමාන බිඳුව. මේක විසඳන විදිය අපි ඊළඟ දවසකදී බලනවා. ටිකක් වැඩිපුරත් වෙලාව ගියා. නමුත් අපි වේලාව නෙමේ හිතන්න ඕනේ. කටයුත්ත අවසන් වෙන්න එපෑනේ. හරි. එතකොට මම හිතනවා මේ ගණන් දෙකෙන් ඔයගලන්ට මේ පැහැදිලි වුණා කියලා ආකෘතිය නිර්මාණය කිරීම වැදගත් දේ තමයි ගානකදී මේ විදිහටම උත්තරේ මේ විදිහටම තොරතුරු දෙන්නේ නැහැ කියන එක. දැන් බලන්න ලේසියෙන්ම ඇයි නිකම් මොකද වෙන්නේ මේ ඉලක්කම් තුන එහෙමම දුන්නා නම් නේ මේ ඉලක්කම් තුන මම මේ රතු පාටින් ක්ලවුඩ් කරපු ඉලක්කම් තුන එහෙමම දුන්නා නම් මොකද වෙන්නේ? ඒ වෙනුවට ඒගොල්ලෝ මෙන්න මේ තොරතුරු ටික දීලා ඒකෙන් තමයි ගන්න කියලා කිව්වේ. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. පිරිවැය පැත්තත් ඒ වගේ වෙන්න පුළුවන්. ආදායම ඍණ පිරිවැය කියලා ලාභය හොයන්න දීලා පිරිවැය ටිකක් සංකීර්ණ විදියට හොයන්න දෙන්න පුළුවන්. හරි. එතකොට ඔයගොල්ලන්ට හදන්න පුළුවන් පසුගිය ප්‍රශ්න පත්‍රවල අභ්‍යාස විදිහට මම ඔයගොල්ලන්ට තුනක් දෙන්නම්. පේපර් වලම තියෙන ගණන් 2019 ජුලයි පේපර් එකේ අටවෙනි ප්‍රශ්නේ කැපිටල් B කොටස. ඊට පස්සේ
17 මේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ජනවාරි පේපර් එකේ ප්‍රශ්නාංක 8 තවත් පරණ එකක් තියෙනවා ඕල්ඩ් සිලබස් කියලා මේක කරගන්න එපා ඕල්ඩ් සිලබස් කියලා අතරලා දාන්න එපා 2015 ජුලයි 5 වෙනි ප්‍රශ්නේ හරි මේකේ ආකෘතිකරණය කරන්න විසඳන එක අපි ඊළඟ දවසේදී බලමු මේ තියෙන 2019 පේපර් එකේ මම ඔයගලන්ට කිව්වේ 8 වෙනි ප්‍රශ්නය මේ තියෙන 8 වෙනි ප්‍රශ්නේ B කොටස හරි ඒකෙදි බලුවොත් එහෙම පිරිවැය දීලා තියෙන වෙන වෙනම කොටස් විදියට හරි ඒක ඔයගොල්ලෝ බලන්න කොහොමද කරන්න කියලා හරි මේක තමයි ප්‍රශ්නේ ඉතින් මම හරියටම තන ඔයගොල්ලන්ට ලියා ගන්න කියලා කිව්වා ඊළඟ පේපර් එක තියෙන්නේ 17 ජනවාරි පේපර් එක ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ ප්‍රශ්නාංක 8 හරි මේ ලකුණු 25ක සම්පූර්ණ ප්‍රශ්නයක් හරි නමුත් ඒක අමාරු නෑ ඔයගොල්ලෝ ආකෘති හදන්න ඒසියම ආකෘති හදන්න පුළුවන් ඉතින් මේක පොඩ්ඩක් සංකීර්ණ කරලා තියෙන්නේ බලන්න මේකෙදි දීලා තියෙනවා දැන් විකුණුම් මිල කියන එක වෙනම තියෙනවා මේක වෙනම සෙට් එකක් හරි විකුණුම් මිල ඒතර රුපියල් 100න් අඩු කරන්න ඕනේ පිරිවැය කොම්පොනන්ට්ස් ඒතර මෙතන තියෙනවා ඍජු පිරිවැය රුපියල් 45යි ඒතර 100න් 45 අඩු වෙන්නත් ඕනේ 25 අඩු වෙන්නත් ඕනේ ඊට පස්සේ මෙතන තියෙනවා මිශ්‍ර කිරීමට පැයකට රුපියල් 36යි 30යි යනවා කියලා හරි 36යි 30යි යනවා කියලා එතකොට මෙතන තියෙනවා මිශ්‍ර කරන්න මිනිත්තු 5යි කියලා මිනිත්තු 5යි නම් මිනිත්තු 5කට කීයක් දෙන්න ඕනේ පැයකට 36යි නම් මිනිත්තු 5කට කීයද පැයකට 36 නම් පැයක් තුල මිනිත්තු 5ේවා 12ක් තියෙනවා 12 සරප්පා 60නේ මිනිත්තු 5ේවා 12ක් තියෙනවා 36 12න් බෙදනවා එතකොට මෙතන රුපියල් 3ක් එන්නේ ඇසුරුම් කිරීමට මිනිත්තු 2යි ඇසුරුම් කිරීමට රුපියල් 30ක් යනවා පැයකට එහෙනම් පැය තුල මිනිත්තු 2ේවා 30ක් තියෙනවා එහෙනම් මේ 30 30න් බෙදනවා එතකොට මෙතන රුපියලක් යනවා රුපියලක් යනවා එහෙනම් මුළු පිරිවැය වෙන්නේ 45යි 25යි 3යි 1යි 45යි 25යි 70යි නේ 70යි 74යි 100න් 74ක් අඩු කරලා අන්න ඒ ක්‍රමයට තමයි යන්න තියෙන්නේ පැහැදිලි හරි මිශ්‍ර කිරීමට මිනිත්තු 5යි මිශ්‍ර කිරීමට යනවා රුපියල් 36ක් පැයකට එහෙනම් මිනිත්තු 5කට රුපියල් ඒක 12න් බෙදන්න ඕන රුපියල් 3යි ඊළඟේ රුපියල් ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ හරි තවත් ඉතින් කොන්දේසි මෙතන පොඩ්ඩක් තියෙනවා හරි ඒවත් එක්ක ගැටලුව කරන්න තියෙනවා ඒතර ඒ වගේම ගාන මෙච්චර ලොකු ප්‍රමාණයක් ඒකේ නැහැ ඊළඟ ගාන මම කිව්ව ඔයගලන්ට 2015 ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් අන්තිමම පේපර් එක ඒකේ ප්‍රශ්නාංක 5 මෙන්න මේකේ හරි ප්‍රශ්නාංක 5 යහපැත්තක් තියෙනවා ඒකට ලකුණු 10ක් දීලා තියෙනවා මේ තියෙන්නේ ඒකට ලකුණු 10ක් දීලා තියෙනවා තීරණ විචල අරමුණුසිතය සමීකරණය හදන්න ඒවට එකට දීලා තියෙන පොඩි ලකුණු ප්‍රමාණයක් හරි ලකුණු 2යි මේ බලන්න හරි මෙතන දීලා තියෙන ලකුණු 2යි මේ ඔක්කොම කරනවට එතන උත්තර වෙන එකට තමයි ඊළඟ ලකුණු ටික හම්බ වෙන්නේ